හොඳයි. එමනම් කවුරුත් හොඳින් සාවධානව අහන්න. අපගේ වාරයේදී ප්‍රකාශ කළ චතුරාර්යක භාවනාවන් ඒ වගේම ආහාරයේ පටික්කුල සංඥා භාවනාව සහ ධාතු මනසිකාර භාවනාව කියන භාවනා ක්‍රම ගැන කියා දුන්නාට පසු සමත භාවනාවන් කරන ආකාරය ගැන විස්තර ඉදිරිපත් කරනවා කියලා කෙසේ වෙතත් භාවනා මධ්‍යස්ථානයේ පැමිණෙන බොහෝ දෙනෙක් විදර්ශනා භාවනාවේ පමණක් නියැලී සිටින නිසා මා කල්පනා කළා චතුරාර්යක භාවනාවන් පිළිබඳ කරනු ලබන දේශනා 4කට 5කට පමණක් සීමා වනසේ ඉදිරිපත් කළා. ඊට පස්ව විදර්ශනා භාවනාව පිළිබඳ දේශනා ඉදිරිපත් කිරීම වඩා සුදුසුයි කියලා. එතකොට ජීවාරයේදී අප ප්‍රකාශ කළේ බුදුගුණ භාවනාවේ අරහන් බුදුගුණය පිළිබඳව දේශනාවක්. ඒකට පැයක පමණ කාලයක් ගත කරන්න සිදු වුණා. සෑම බුදුගුණකටම ඒ ආකාරයෙන් පැයක පමණ කාලයක් ගත කළා. ඒ බුදුගුණ විස්තර කරන්නට ගියොත් පැය 9ක කාලයක් ඒ සඳහා වැය කරන්නට සිදු වෙන නිසා ඉදිරියේදී ඒ ආකාරයෙන් විස්තර කිරීමට අප බලාපොරොත්තු වෙන්නේ. අද ප්‍රකාශ කරන්නේ සම්මා සම්බුද්ධ ගුණය. ඒ ගුණය ගැන තරමක් දුරට කරුණ ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. හේතුව නිවන් යාමට බලාපොරොත්තු වන සෑම කෙනෙක් විසින්ම අනිවාර්යයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගත යුතු නිසා. සම්මා සම්බුද්ධ කියන ගුණය පිළිබඳ සියලුම කරුණු ඒකට අන්තර්ගත වන සියලුම කරුණු මෙම දේශනාවේදී ඉදිරිපත් කරන්නේ නැහැ. ඉදිරිපත් කරන්නට හැකියාවකුත් නැහැ. චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න නිසා සම්මා සම්බුද්ධය කියන කරුණ පමණයි අප ඉදිරිපත් කිරීමට අදහස් කරන්නේ. මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අදාළ කරුණු තමාටම සෝත්සාහයෙන්ම අවබෝධ කරගන්නට නොහැකි නම් ඒ පිළිබඳව පළමුවෙන්ම පොත්පත් කියවලා ඒ වගේම ඒකට අදාළ ධර්ම දේශනා අහලා දැනුමක් ඇති කර ගැනීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා. ඊට පස්ව ඒ ඇති කරගත් දැනුම තමන්ගේම අවබෝධයක් බවට පරිවර්තනය කරගත යුතුයි. පොත්පත්වල තියෙන දැනුමෙන් කවදාවත් නිවන් ලබන්නට බෑ. ඒ නිසා චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ අවබෝධයක් තමා විසින් ඇති කරගත යුතු වෙනවා. විශේෂයෙන්ම දුක්ඛ සත්‍ය ගැන කතා කරනවා නම් මේ පංචස්කන්ධ සංඛ්‍යාත තමාගේ නාම රූප ලෝකය ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සත්‍යයක්මයි මේකමයි දුක කියන අවබෝධය තමාගේ සිතට කාවැදී පෙනී යනසේ ඒක තමයි අවබෝධ කරගත යුතුයි. දුක්ඛ සත්‍ය ගැන සියලුම කරුණු දැනගෙන කටපාඩම් කරගෙන කියන්නට පුළුවන් වූ පමණින් හෝ මතක තබා ගන්නට හැකියාව තිබූ පමණින් හෝ අප දුක්ඛ සත්‍ය දැක්කවන්නේ නැහැ. වෙනස් සත්‍යයක් දැක්කවන්නේ නැහැ. එනිසා මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් දැක්ක ආකාරය පිළිබඳව කෙටියෙන් කරනු ලබන කරුණු කීපයක් පමණයි ඉදිරිපත් කරන්නේ. ඒ අනුසාරයෙන් මේ තමාගේ ජීවිතයට සම්බන්ධ කරලා මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට උත්සාහ ගන්නට ඕනේ. ඒකයි මේ ධර්ම දේශනාව කිරීමේ මාගේ මූලික පරමාර්ථය වන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය අවබෝධ කළා. පරෝපදේශ රහිත භාග්‍යවතු වරහතු ඒ සම්මා සම්බුද්ධ රත්නේ දුක්ඛ සත්‍යයේ පරෝපදේශ රහිතව පිළිසිඳ දද්දවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක. ඒ භාග්‍යවතු වරහතු සම්මා සම්බුද්ධ රත්නේ දුක්ඛ සමුදය සත්‍ය ස්වයංබෝධඥාණයෙන් අවබෝධ කොට ප්‍රහාණය කළ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක. ඒ භාග්‍යවතු වරහතු සම්මා සම්බුද්ධ රත්නේ ස්වයංබෝධඥාණයෙන් නිරෝධ සත්‍ය සාක්ෂාත් කළ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක. ඒ භාග්‍යවතු වරහතු සම්මා සම්බුද්ධ රත්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ සත්‍ය ස්වයංබෝධඥාණයෙන් අවබෝධ කොටගෙන බැලූ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක. ඒ භාග්‍යවතු වරහතු සම්මා සම්බුද්ධ රත්නේ සර්වඥතා ඥානයේ සමන්නාගතෝ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක. මේ කරුණ පහට අමතරව සම්මා සම්බුද්ධය කියන වචනේ විස්තර කරන්නට තව ගොඩාක් කරුණු කියන්නට තිබෙනවා. මේදී අත චතුරාර්ය සත්‍ය පිළිබඳ කරුණු පෙමණයි ප්‍රකාශ කරන්නේ. සර්වඥතා ඥානය ගැන කරුණක්වත් අප කතා කරන්නට අදහස් කරන්නේ. මොකද මේට ප්‍රථමයෙන් අපි දේශනාවක් ඉදිරිපත් කළා. පැයකට පමණ දේශනාවක්. බුදුරජාණන් වහන්සේගේ විශාරද භාවයන්, දේශාරජ්‍ය භාවයන් පිළිබඳව.
ඒ පළමුවෙන්ම දක්වා ඇති සම්මා සම්බුද්දසතේ පටිජානතෝ මේ ධම්මා අනිසම්බුද්ධාදී ආදී වශයෙන් දෙවන පාඩය ගැන විශේෂ අවධානයක් යොමු කරමින් මේ දේශනාව මේකට හා සම්බන්ධ කරලා අසන්නට ඕන. එතකොට මේ දේශනාව සම්පූර්ණත්වයට පත් වෙනවා කියලා අපි හිතනවා. දැන් බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය අවබෝධ කළේ කෙසේද කියන කරුණ සහ උන්වහන්සේගේ දුක්ඛ සත්‍ය පිළිබඳ අවබෝධය කොතෙක්ද කියන කරුණ සාමාන්‍ය කෙනෙකුට දකින්නට පුළුවන් දෙයක් නෙවෙයි. ඒක විශේෂ වන්නේ සම්මා සම්බුදු කෙනෙකුටම පමණයි. බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ දුක්ඛ සත්‍ය පිළිබඳ අවබෝධයේ ඒ ආකාරයෙන්ම ඇති කරගත හැක්කේ සම්මා සම්බුදු කෙනෙක් කර වෙන කෙනෙකුට නෙවෙයි. කෙසේතත් අපගේ ප්‍රඥාවේ මට්ටමට අනුව අපට පුළුවන්කම තිබෙන්නට ඕන. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙසේනම් දුක්ඛ සත්‍ය පිළිසඳ දැක්වාද, කෙසේනම් ඒ දුක්ඛ සත්‍ය අවබෝධ කරගත්තාද කියන කරුණ. එතකොටයි අපිට මේ බුදුගුණ භාවනාව, නියම බුදුගුණ භාවනාවක් කළා කියලා සැනසෙන්නට පුළුවන් වන්නේ. එහෙම නැතුව බුත්වල තියෙන කරුණු කටපාඩම් කරගෙන ගිරව කියනාසේ සත්‍යානා කිරීමෙන් පමණක්ම බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කළා හෝ බුදුගුණ වැඩුවා කියලා මේ හිතන්නට එපා, රැවටෙන්නට එපා. ඒක මුලාවක්. එතකොට බුදුරජාණන් වහන්සේගේ දුක්ඛ සත්‍ය ගැන අපි දැන් මේ කතා කිරීමට අදහස් කරන්නේ ඊදී උන්වහන්සේ තුළ තියෙන දුක්ඛ ඥාන, බුද්ධ ඥාන කියන ඥානයට අමතරව වෙනකුත් අනෙකුත් ඥාන සම්බන්ධ කරලා මේක අවබෝධ කරගන්න එක තමයි වඩාම සුදුසු වන්නේ. අතීතං සේ බුද්දස්ස භගවතෝ අප්පටියත ඥානං, අනාගතං සේ බුද්දස්ස භගවතෝ අප්පටියත ඥානං, පච්චුප්පන්නස්සේ බුද්දස්ස භගවතෝ අප්පටියත ඥානං කියලා ඥාන තුනක් තියෙනවා පටිසම්භිදා මග්ගපාළියේ විස්තර වෙන. ඒන් අදහස් කරන්නේ අතීතයේ පිළිබඳ කිසිම පැකිලීමක් නැතුව දකින්නට පුළුවන් වුණා. වර්තමානයේ පිළිබඳ සියල්ල දකින්නට පුළුවන් නුවණක් සහ අනාගතයේ නිමක් නැති අසීමිත අනාගතයේ පිළිබඳව සියල්ල යථාකාරයෙන් දකින්නට පුළුවන් නුවණක් තිබෙනවා. ඊට අමතරව බුදුරජාණන් වහන්සේට පුබ්බේනිවාසාන සති ඥානයේ පෙරවිසු කඳ පිළිවෙල දක්නා නුවණක් තියෙනවා. දිබ්බ චක්ඛු ඥානයක් තියෙනවා, දිබ්බ සෝත ඥානයක් තියෙනවා. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වන දවසේ වජ්ජාසනයේ මත වැඩ සිටලා පළමුවෙන්ම ධ්‍යාන පාදක කරලා උපදවාගත්තේ උබ්බේ නිවාසාන සුති ආදී ඒ විද්ධි ඥානය. එහිදී බුදුජානන් වහන්සේගේ පූර්වේ නිවාසානුස්සති ඥානයට සීමාවක් දක්වන්නට හැකියාවක් නැහැ. පොත්පත්වල දැක්වෙනවා පසේ බුදු කෙනෙකුට දකින්නට පුළුවන්නේ කල්ප සංඛ්‍ය දෙකක් පමණයි පෙරවිසු කඳ පිළිවෙල දක්නා නුවණින්. අප්‍රසාවක ස්වාමීන් වහන්සේලාට දකින්නට පුළුවන් කල්ප සංඛ්‍යයක් කියලා පොත්වල දැක්වෙනවා. ඒ වගේම මහා ශ්‍රාවකයන් වහන්සේලාට දකින්නට පුළුවන් වන්නේ කල්ප ලක්ෂයක් පමණයි. ඒ පහළ තියෙන මට්ටමක් තමයි වෙනත් කෙනෙක් දකින්නේ. බුදුරජාණන් වහන්සේගේ පුබ්බේ නිවාසානුස්සති ඥානයේ සීමාවක් නැහැ, අසීමිතයි. කොයිතරම් ඈතට දිවෙන අතීතයක් තිබෙනවා නම් ඒ සියල්ලම උන්වහන්සේට මේ මොහොතේ තියෙන දිස්සන දෙයක්සේ දර්ශනය කරන්නට පුළුවන්. ඒ දර්ශනය තුළදී එක් අයෙකුගේ අතීත භවවලදී විඳින දුක දැක්කත් අපි එදුව එකම මෙයා තමන්ගේ දුක දකින්නවා කියලා හිතන්නේ. බුදුරජාණන් වහන්සේ බලන්නේ තමන්ගේ දුක කියලා. එහෙම එක්කෙනෙකුගේ දුක දැක්කත් මේ පුජ්‍යලයා මීට පෙර කල්පල අසංඛ්‍යයක් පුරා කොයිතරම්නම් වාර ගණක් අපායවල ගිහිල්ලා ඉපදලා දෙනවාද? ඒ අපායවල යනකොට අවේකි මහා නරකේ කොච්චර ඉපදලා තියෙනවද? කාලකන්‍ය සංජීව රෞරව මහා රෞරව වෙනත් නරකවල ඉපදලා තියෙනවද? වෙනත් උසුපත් නරකවල කොච්චරනම් වාර ගණක් ඉපදලා තියෙනවද? ඒ කාලතොලේදී උන් මේ පුජ්‍යලයා කොච්චර කාලයක් පුරා ඒ අපායේ ගින්නේ දැවුනද? කෙසේනම් දරුණු දුක් කොහොම වින්දාද කියන කරුණ පැහැදිලි ලෙසම උන්වහන්සේට දකින්නට පුළුවන් පුබ්බේ නිවාසනුත් ඥානෙ. ඒ පුජ්‍යලයා දෙසම බලනවා නම් പ്രേත ලෝකවල ඉපදිලා කුයිතරම්නම් වාර ගන්න මේ පුජ්‍යලයා ඉපදුනාද? විවිධ പ്രേත කොට්ටාසයන් වල ඉපදුනා. කොයි ආකාරයකින් මේ පුජ්‍යලයා ඒ പ്രേතවලක තිස්සෙන් දරුණු තීව්‍ර කටකෝ දුක් වින්දාද කියන කරුණත් උන්වහන්සේට පැහැදිලි ලෙසම පේනවා. වාර ගන්න පමණක් නෙවෙයි, විඳින දුක පමණක් නෙවෙයි, ඒ විඳින දුකේ තියෙන ප්‍රමාණය කෙතෙක්ද කියලා උන්වහන්සේට දකින්නට පුළුවන්. තිරිසන් ලෝකවල කොයිතරම් වාර ගන්න මේ පුජ්‍යලයා කල්ප අසංඛ්‍යයක් පුරා පමණක් බැලුවත් ඕනතරම් දුරට බුදුදහම වහන්සේට බලන්නට පුළුවන්. අපි මේ සරල උදාහරණයක් වශයෙන් කල්ප අසංඛ්‍යයක් කියලා ගත්තත්, කල්පය ලක්ෂයක් කියලා ගත්තත්, ඒ ලක්ෂය පුරා කොයිතරම්නම් වාර ගන්න මේ පුජ්‍යලයා විවිධ තිරසත්ත්ව බවට පත් වෙලා ඉපදුනාද?
ඉතාම කුඩා පුරා භූභාගයේ පටන් අඩිය 3 වෙනි විශාල සත්‍යය දක්වා යන්තා ත්‍රිසංගත සත්‍යය සිටිනවා නම් අප ඉපදුනේ නැති ත්‍රිසංගාත්ම භාවයක් නැහැ. ඒ සෑම ආත්ම භාවයකම ත්‍රිසංගත සත්‍යය වෙලා ඉපදලා තියෙනවා. මේ ත්‍රිසංගත සත්‍යය වෙලා ඉපදුනාට පස්සේ මේ පුද්ගලයා කුයිතරම් වාර ගන්නත් ඒසේ එකම ත්‍රිසං භාවයේ ඉපදලා තියෙනවද කුයිතරම් දුකක් විඳලා තියෙනවද කුයිතරම් දරුණු දුකක් දැක්කේ කියන කරුණ උන්වහන්සේට පැහැදිලිවම පේනවා. වෙනත් කෙනෙකුට එහෙම දකින්නද අසීමිත අතීතයේ දෙස එහෙම සීමිත නොලේ දැනුමකින් දකින්නට හැකියාවක් නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවලදී ප්‍රකාශ කළේ ඔබලා එළුවන් වෙලා බෙල්ල කපනකොට ගිය ලේ ප්‍රමාණය එකතු කළා නම් මහා සාගරයේ ජලයට වැඩි හරකුන් වෙලා මරනකොට ගිය ලේ ප්‍රමාණය බෙල්ල කපද්දී පමණක් ගිය ලේ ප්‍රමාණය එකතු කළා නම් මහා සාගරයට වැඩි ආදී විවිධ සත්‍යයන් වෙලා මරණයට පත්වන විට ගිය ලේ ප්‍රමාණය මහා සාගරවල තියෙන සියලුම ජලයේ ඉක්මවා යන බව උන්වහන්සේ ප්‍රකාශ කළේ. ආවට ගියාට නෙවෙයි උන්වහන්සේ දකිනා දෙයක්මයි මේ ප්‍රකාශ කළේ. ඒ බුදුමුවින් පිටවන්නේ වෙනත් අය කියන වචන වාගේ වචන නෙවෙයි. උන්වහන්සේ දකිනා දෙයක් ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගත්තු දෙයක්මයි බුද්ධ මුඛයෙන් පිට වෙන්නේ. එතකොට ඒ පුද්ගලයා කොයිතරම් වාර ගන්නක් එක විවිධ ත්‍රිසංසත්යන් බවට පත් වෙලා තියෙනවද කියන කරුණ දකින්නට පුළුවන්. ඒ පමණක් නෙවෙයි මනුෂ්‍ය ලෝකයේ ඉපදලා තියෙන වාර ගන්න කොච්චරද කියන්නට බෑ. උන්වහන්සේ එක් අවස්ථාවක දක්වන වේපුල්ල පර්වතයේ පෙන්නලා ඔබලා එක කල්පයකදී මරුණට පස්සේ ගිය මැරිලා දිරා ගියාට පස්සේ තියෙන ඇටසැකිලි චිත්‍රය එකතු කළා නම් එහෙම ඒවා දිරන්නේ නැතුව තිබුණා නම් එහෙම මේ මහා වේපුල්ල පර්වතයට වඩා ඒ ඇටගොඩ විශාල වෙනවා කියලා. ඒ එක කල්පයකට. එහෙම නෙවෙයි කල්ප අසංඛ්‍ය බල ඇතට ගියත් අසංඛ්‍ය බල කියන එක අපි 10 බල 140ක් කියලා 10 බල 140 ඒවා 10 බල 140ක් ඈතට බැලුවා. උන්වහන්සේට මේ දැන් දිස්සන දෙයක් ඒ සියල්ලම දකින්නට පුළුවන් අතිශය බුදුම පුබ්බේ නිවාසන්ත ඥානයක් තිබෙනවා. ඒ ඥාණයෙන් එතකොට මේ මනුෂ්‍ය ලෝකයේ විවිධ සත්‍යෝ ජාති දුක් විඳපු හැටි ජරා දුක් විඳපු හැටි ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දෝමනස දුක් විඳපු හැටි අප්‍රිය සංප්‍රයෝග දුක් විඳපු හැටි ප්‍රිය විප්‍රයෝග දුක් විඳපු හැටි පංචස්කන්ධ ධර්මයන් පරිහරණය කිරීමේ පරිහරණය කිරීමේදී විඳින දුක් ඒ වගේම ඉච්ඡා විඝාත දුක් ආදී අනන්ත අප්‍රමාණ දුක් ගැට කම්කටොළු වදහිසා සියල්ලම උන්වහන්සේට දැర్శණය වෙනවා. ඒ පමණක් නෙවෙයි අනන්ත ප්‍රමාණ ලෝකයන් උන්වහන්සේට දකින්න පුළුවන් නානා ධාතු දන්නා නුවණක් තියෙනවා. අනේක ධාතු නානා ධාතු දන්නා නුවණක් දසතහගත බල ඥානයට අන්තර්ගත වන නුවණක්. ඒ නුවණේදී අසීමිත ආකාරයෙන් මේ ලෝකයේ තියෙන කියා නිම කරන්න බැරි අනන්ත සක්වලව දකින්නට පුළුවන්. ඒ සෑම සක්වල මේ වගේම ඉරක් තියෙනවා, හඳක් තියෙනවා, මේ වගේම මනුෂ්‍ය ලෝක තියෙනවා, දිව්‍ය ලෝක තියෙනවා, භස්ම ලෝක තියෙනවා. මේ කියන සත්ව කොටසන්ගේ හැම ලෝක ධාතුවකම සිටිනවා. උන්වහන්සේම ප්‍රකාශ කොට වදාරලා තිබෙනවා. එතකොට එවැනි අනන්ත ප්‍රමාණ විශ්වයේ පවත්නා වූ සීමාවක් නැති අනන්ත සක්වලව වසන සත්‍ය මේ ආකාරයෙන් කුයි ආකාරයෙන් අපාවල දුක් විඳද, ප්‍රේත ලෝකවල, ත්‍රිසං ලෝකවල, අසුර නිකාවල දුක් විඳද, නැත්නම් ලෝකාන්තික නරකවලට ගොස් දුක් විඳද, ඒ වගේම මනුෂ්‍ය ලෝකයේ කොච්චර දුක් විඳද, ඊටත් අමතරව දිව්‍ය ලෝකෙට ගිහිල්ලා ක්ලේශ ගිනි වලින් දෙවුණා. ඊට අමතරව ඊයින් පසු චිත වේලාවට පස්සේ නැවත පුරුදු පරිදිම ප්‍රේත ලෝකවලට, ත්‍රිසං ලෝකවලට, අපායට එවැනි සතර දුගතියට වැදිලා කොයිතරම්නම් දුකක් විඳද, බක්ම ලෝකවල ඉපදුණාට තිබෙනවා. නම් තීන් ආවට පසු නැවත සුගතියක පළවෙනි සැරේ ඉපදිලා ඊට පස්ව නැවත සුපුරුදු පරිදිම කලින් කියපුම සසර දුකට වැටුණා නේද? මේ ආකාරයෙන් මහා සසර දුක් විඳ පැමිණෙන්නේ කියලා එක් අයෙකුගේ නෙවෙයි මුළු විශ්වයේ සිටින සියලුම සත්‍යයන්ගේ දුක උන්වහන්සේට දකින්නට පුළුවන්. ඒ පමණක් නෙවෙයි උන්වහන්සේගේ දිබ්බසෝත ඥාණයට ඇහෙනවා ඕනෑම සත්‍යයක්. මෙතන ඉතල ලෝක ධාතුන් අසංඛ්‍ය ගානක් ඈත සත්‍යයේ කෑ ගහන ශ්‍රද්ධාවක් වුණත් උන්වහන්සේගේ දිබ්බසෝත ඥානයේ මේ මෙතන කියන දෙයක් අසන්නාසේ, මෙතන හඬන විලාප කියන දෙයක් අසන්නාසේ අසන්නට පුළුවන්. ඒක නිසා උන්වහන්සේ අපායේ සත්‍ය විදිහට දුක ඒගොල්ලෝ කෑ ගහන කෑ ගැසීම් මාදී ප්‍රකාශ කරලා උන්වහන්සේ දක්වන මහණෙනි මට උපමාවකින්වත් මේ දුක අපායේ දුක විස්තර කරන්නට බෑ කියලා. අඬන හැටි, විලාප කියන හැටි, ලතෝනි දෙන හැටි, නොඑක ආකාර මානසික දුක් වලින් පීඩාවට පත් වෙලා සිටින ආකාරය, ඒ අය හුවල්ලන හැටි ආදී මේ සියල්ලම උන්වහන්සේගේ දිබ්බසෝත ඥාණයට අසන්නට පුළුවන් ඇස්සෙනවා. මානසිකාරයේ මෙහි කරපු විකසම දකින්නට පුළුවන්. ඒ බුද්ධ ඥානයේ තියෙන මහා ආශ්චර්යමත් ගතිය තමයි
අද නැති ශබ්ද දැන් කල්ප අසංඛ්‍ය ගානකට උඩදී කෑ ගහපු ශබ්දයක් වුණත් අසන්නට පුළුවන් බව. එතකොට ඒ ආකාරයෙන් මුළු සත්ත්ව ලෝකයේම මුළු විශ්වයේම සත්වෝගේ හඬ ඒ දුකින් පීඩිත කරන හඬ ඇසෙනවා. ඒක නිසා උන්වහන්සේ പ്രേත ලෝකවල විදිහට සත්වෝ කෑගසන ආකාර පෙන්වුම් කරලා තියෙනවා ඒ ලක්ෂණ සංහිතේ වෙන සූත්‍රවල. ඒ වගේම මනුෂ්‍ය ලෝකයේ මිනිස් සත්වෝ විදිහට දුක පෙන්වුම් කරලා තියෙනවා. එම නිසා තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ එකම අම්මා කෙනෙක් එකම තාත්තා කෙනෙක් ආදී ඒ පුද්ගලයන් මරණාට පස්සේ උඹලා හැදුවට පස්සේ මේ කඳුළු ප්‍රමාණය මේ මහා සාගරයේ ජලයට වඩා අධිකයි කිය. මේවා වචන මාත්‍ර වලට සීමා කරගන්නේ නැතුව මේ ගැඹුරින් ටිකක් අවබෝධ කරගන්න බලන්න කොයිතරම්නම් වාර ගණක් අපි මේ එකම මවක් මෙලෙන් මැරිලාම අඩලා තියෙනවද කියලා. බුදුහාමුදුරුවෝ මේවා කියන්නේ දැකලා ප්‍රත්‍යක්ෂ වශයෙන් පෙනිලා. එහෙම නැතුව මේ අපි කියන්නාසේ බුදුරජාණන් වහන්සේ කියපු දේක් කොපි කරලා කියන එකක් නෙවෙයි මේ බුදුරජාණන් වහන්සේ දීපත්ලේ උන්වහන්සේගේම නුවණින් දැක්කා. ඒ හඬන වැළපෙන හඬ උන්වහන්සේ ඇසුවා. ඒ සසල තමයි දුක්ඛ සත්‍ය පිළිබඳ මනා නුවණක් ඇති කරගත්තේ. ඒ වගේම දිබ්බ චක්කු ඥාණයට පේනවා සියලුම සත්‍යයන්ගේ ස්වરૂපයන්. දිබ්බ සෝත ඥාණයට ඇහෙනවා සත්‍යෝ හඬ හැටි. පුබ්බේ නිවාසානුසය ඥාණයෙන් පේනවා සීතේ අනන්තව සත්‍යෝ ඊටපු දුක මේ සියල්ලම එකතු කරලා බැලුවා නම් එහෙම ඒ වගේම අනාගතෙත් කෙලවරක් නැහැ. අනාගතං බුද්දස්ස බසෝතෝ අපටි අතඥානං අනාගතේ කෙලවරක් සීමාවක් නැහැ. අසීමිත අනාගතේ අසීමිත ආකාරයකින්ම බුදුරජාණන් වහන්සේ නමකට ඒකාන්තයෙන්ම බලන්නට පුළුවන්. ඒ අනාගතයේ දේශ දකින්න විට එක්කම පුද්ගලයේ දේශ බැලුවත් කල්ප අසංඛ්‍යයක් දේශ බැලුවාම මේ කල්ප අසංඛ්‍ය පුරා මේ පුද්ගලයා කොයිතරම්නම් වාර ගානක් අපාවලට යනවද කොයිතරම්නම් වාර ගානක් ත්‍රිසන් ලෝකවලට ප්‍රේත ලෝකවලට අසුරනිකාය ආදී තැන් වලට වැටෙනවද කියලා ගණනය කරලා කියන්නට පුළුවන්. මිත්‍ර වාර ගානක් කියලා. ඒකේ විඳිනද දුකේ තීව්‍ර භාවය කොච්චරද කියලා පැහැදිලි ලෙස ප්‍රත්‍යක්ෂයෙන් පිළිලා ප්‍රකාශ කරන්නට පුළුවන්. අතීතයේ යන්තා සත්‍ය සිතනාගේ සීලුම සත්‍ය විඳින දුක අනාගතේ සත්‍යෝ හිතියනම් ඒ සත්‍යෝ විඳිනු ලබන දුක වර්තමාන වශයෙන් මේ විශ්වයේ යන්තා සත්‍යෝ සිටිනවනම් ඒ සියලුම සත්‍යෝ විඳින දුක උන්වහන්සේට පැහැදිලිවම පේනවා. එහෙම පේනකොට මේ අතීත අනාගත වර්තමාන වශයෙන් මුළු විශ්වයේ සත්‍යංගේ දුක්ඛ ස්කන්ධය එකතු කරලා බැලුවොත් එහෙම ඇත්ත වශයෙන්ම මේ දුක තබන්නට මේ මුළු විශ්වයේ තියා විශ්වයේ වගේ දහස් ලක්ෂයක් කෝටියක් ආවත් ඒ ප්‍රමාණය ඉඳ මදි වෙනවා. ඒ තරම් අසීමිත දුක පිළිබඳ ඥානය බුදුරජාණන් වහන්සේට තිබෙන්නේ. ඒ ඥාණයෙන් බිඳක් හරි අපිට දකින්නට පුළුවන් වන්නේ අපගේ ප්‍රඥාව යම් තාදුරට දිනු වෙලා තියෙනවා නම් ඒ තාදුරට තමන්ගේ ප්‍රඥාවේ ගැඹිරත්වයේ වේගෙන් දුවන්නට පුළුවන් ජවන ශක්තිය ආදී කරුණු මතයි බුදුරජාණන් වහන්සේගේ දුක්ඛ සත්‍ය පිළිබඳ අවබෝධය ගැන යන්තම් හෝ වැටහි මාත්‍ර සමාට ඇති කර ගන්නට පුළුවන් වන්නේ. මේ ඇයට පුළුවන් කෙනෙක් සිටිනවා නම් වචන වලට සීමා කරගන්න නැතුව තමන් මේ විදිහට විඳපු දුක කොච්චරද කියලා බලන්න. එහෙම බලනකොට තේරෙයි අනේ මේ සංසාරයේ තියෙන භයානකම මේ සංසාරයෙන් මං ගැලවෙන්නට ඕන නේද කියලා. ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළේ එක් අවස්ථාවකදී උඹලගේ ඇඳුම් ගිනිගෙන දැවුනත් හිස ගිනිගෙන දැවුනත් ඒ ගිනිගෙන දැවෙන ඇඳුම් හිස ආදී නිවන්නට යන්නේ නැතුව මේ දක්වා අවබෝධ නොකළ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට උත්සාහ කරන්නට කිය. කොයිතරම්නම් ගැඹුරු අවබෝධයකින් කොයිතරම්නම් දැකීමකින් යුතුවද බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළේ කියන කරුණ Tamanට තේරෙන්නට ඕනේ. වචන වලට සීමා කරගන්න නැතුව සංඥා වලට සීමා කරගන්න නැතුව ඒ දැනීම ඇති කරගන්නට ඕනේ. එතකොට Tamanට තේරෙනවා අපි දන්නේ දුක්ඛ සත්‍ය ගැන මොන දැනුමක්ද කියලා. අපේ දුක්ඛ සත්‍ය පිළිබඳ දැනුම ඉදිකටු තුඩක තියෙන සිදුරක තියෙන ඒ සිත්‍රාවතනම් සුදු දෙයක් නම් බුදුරජාණන් වහන්සේ දකින දුක්ඛ සත්‍ය පිළිබඳ නුවණ මේ මුළු අභ්‍යවකාශයේ පුරාම තියෙන අහසට ඒ අභ්‍යවකාශයට වඩා විශාලයි. සම කරන්නට බැරි තරම් විශාලයි. ඒසා විශාල මහා දුක්ඛ ස්කන්ධයන් පිළිබඳව දුක පිළිබඳ දන්නා නුවණකින් ඒ සම්මා සම්බුද්ධ රත්නයේ සමන්නාගත වෙනවා. ඒ නිසා උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පළවෙනි ධර්ම දේශනාව දේශනා කරන විටම ප්‍රකාශ කොට වදාලා ඉදන් දුක්ඛං අරිය සත්‍යන්ති මේ වික්ඛවේ පුබ්බේන අනනුස්සතේස ධම්මේසු චක්ඛුංදපාදේ ඥානන්නදපාදේ පඤ්ඤාදපාදේ විචාදපාදේ ආලෝකෝදපාදේ කියලා.
පෙර නොඇසූ විරු මේ දුක්ඛ සත්‍ය පිළිබඳ දැනුමක් පිළිබඳ මට ඇස පහළ වුණා. චක්ඛුමුදපාදී ඥානමුදපාදී ආදී කරුණු මේක මේ ඇයට තේරුම් ගන්නට අපහසු වන්නට පුළුවන් භාවනාවේ ප්‍රායෝගික අත්දැකීම් නැති කෙනෙකුට ඒක අත්දකින්නට බෑ. මා හිතා සරල වශයෙන් මේ පිළිබඳ කරුණු දෙකක් පමණක් කියන්නම්. විස්තර කතා කරනවා නම් පැය පමණක් විස්තර කරන්නට තිබෙන නිසා අපි මේ ඇයට දරුණු දුකකට පත් වෙලා සිටියා මේ ජීවිතයේදී කියලා. හදිසි අනතුරක් වෙලා හරි කවර බරපතල රෝගයක් වෙලා හරි කවදාවත් අමතක නොවන ආකාරයේ අති දරුණු දුකක් වින්දායි කියලා තමන් විඳලා තියෙනවා. දැන් අපිට ඒක දකින්නකොට ඒ ගැන සිතනකොට සිතට පේනවා මෙන්න මෙහෙම දුකක් වින්දායි කියලා. බුදු ඇසට චක්කුමුදපාදී මේ ලෝක සත්‍ය විදින දුක පිළිබඳ ප්‍රඥා චක්ෂුෂයෙන් දකින්නට පුළුවන්. දැන් මේ විදින සත්‍යෝ මේ මොහොතේ දුක් විඳින්නාseම එතකොට ඒ තරම් දරුණු දුකක් තමයි අත්දැකලා තියෙනවා නම් ඒ දුක කොයිතරම් දුරට කොයිතරම් ප්‍රබල දුකක්ද මම විඳී කියන කරුණ සමාතම පැහැදිලිව පේනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේට පුළුවන් මේ ලෝක සත්‍ය විදින දුකේ තියෙන ප්‍රබලතාවය, ඒකේ තියෙන තීව්‍රභාවය කොයිතරම්නම් බරපතල දුකක්ද විඳින්නේ කියන කරුණ තේරුම් ගන්නට මේක වෙන අයට කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. දැන් අපි හිතමු තාම තරුණ දුකකට පත් වී සිටින පුද්ගලයෙක් දකිනවා. දැක්කාට පස්සේ අපිට හිතන්න පුළුවන් මේ මිනිස්සයා නැත්තම් මේ පුද්ගලයා අතිශයින් දරුණු දුකක් විඳිනවා කියලා. කොයි වගේ දුකක්ද විඳින්නේ, කොහොම අත්දැකීමක්ද මේ පුද්ගලයා මේ දුකින් අත්විඳින්නේ කියන කරුණ අපිට තේරුම් ගන්නට බෑ. නමුත් උන්වහන්සේට ඒක පැහැදිලිව පේනවා. හරියට මේ අය අර අතීතයේ විඳපු මහා දුක ගැන දැන් සිහිපත් කරන මෙච්චර දුකක් වින්දා කියලා Tamanටම පේනවා වගේ. ඒකයි ඥාතත් කියන ඥානම් මේ චක්කුමුදපා ඥානමුදපාදී කියලා ප්‍රකාශ කොට වදාළේ. එතකොට මේ පෙර නොඇසූ විරු මේ දුක්ඛ සත්‍ය පිළිබඳව උන්වහන්සේට චක්කුමුදපාදී ඥානමුදපාදී පඤ්ඤාඋදපාදී විද්‍යාඋදපාදී ප්‍රඥාවක් පහළ වුණා, විද්‍යාවක් පහළ වුණා. මෙතන ප්‍රඥාව කියන්නේ පදානනාර්ථයෙන් ප්‍රඥා කියන එක විස්තර වෙන්නේ. එතකොට මේවා පිළිබඳ පොත්වල විස්තර නැහැ, නිකන් නිර්වචනයක් පමණක් මේ පොත්වල තියෙනවා පදානනාර්ථයෙන් පඤ්ඤා කියලා. ඒකයි අපි ප්‍රකාශ කළේ. මේ දුක්ඛ සත්‍ය පිළිබඳව විවිධ පැතිකඩ වලින් දක්නා නොවන ප්‍රේත ලෝකවල දුක කොහොමද, මනුෂ්‍ය ලෝකයේ දුක කොහොමද, තිරිසන් ලෝකවල දුක කොහොමද, අපායේ දුක කොහොමද ආදී විවිධ පැතිවල කාම ලෝකයේ දුක, රූප ලෝකයේ දුක, අරූප ලෝකයේ දුක කොහොමද කියලා විවිධ ආකාරයෙන් දකින්නට පුළුවන්. ඒක තමයි පජානනය කරන විවිධ දකිනවා. ඒ විවිධ දක්නාන් වලින් බුදුජානනාථේ දුක දකින්නට පුළුවන්. විද්‍යාවදපාදී දුකේ අතුපතර බෙදි ගිය සියම් වශයෙන් කොටස් වශයෙන් බෙදී ගිය සියලුම දුක් සත්‍ය දකින්නට පුළුවන්. උදාහරණ වශයෙන් අද මරණන්ති දුක්ඛ මරණේ දුකක් කියලා කියනකොටම මේ ඇයිද තේරෙන්නේ සමහරට මිනිස්සෙක් මැරෙන ආකාරය දැකපු දුකක්, නැත්නම් ත්‍රිසංගත සත්‍යයක් මැරෙනකොට විඳපු දුකක් පමණයි. නමුත් මරණ ආකාර කොයිතරම්නම් තියෙනවද, ත්‍රිසං ලෝකේ සත්‍ය කොයි ආකාරවලින් නම් මැරෙනවද, මනුෂ්‍ය ලෝකේ සත්‍ය කොයිතරම්නම් ආකාරවලින් මැරෙනවද. සමහරට දියේ ගිලිලා, නැත්නම් බින්දරෙන් පිච්චිලා, නැත්නම් හුස්ම ඉස්සර වෙලා, නැත්නම් කැම බීම දිශ වෙලා, නැත්නම් වෙන කෙනෙකුගේ තාඩන පීඩනවලට ලක් වෙලා, නපුරු සත්‍යංගේ ගුදුරු වලට පත් වෙලා, නැත්නම් බෝම්බ වැනි, නැත්නම් වෙඩි පහරවල් වැනි දේවල් වලට ලක් වෙලා, විවිධ ආකාරයෙන්, නැත්නම් තරුණ රෝග පීඩා වලට පඳුන් වෙලා, හොස්පල වෙලා, ජරා ජීර්ණ වෙලා නොඑක ආකාර තියෙන මැරෙන්නට පුළුවන්. මේ සෑම ආකාරයෙන්ම උන්වහන්සේ ජරා දුක දැක්කා. ව්‍යාධි මරණ දුක දැක්කා. ජාති දුකත් ඒ සෑම ආකාරයෙන් දැක්කා. ව්‍යාධි දුකත් දැක්කා. අපි ව්‍යාධි දුක කියනකොට හිතන්නේ අවුරුදු 90ක් ගිය කෙනෙක් යම් දුකක් විඳිනවා නම් ඒක දැකලා මේක තමයි ව්‍යාධි දුක කියලා. මේට වඩා දරුණු ව්‍යාධි දුක් විඳින පුද්ගලෝ ලෝකයේ සිටිනවා. Taman අපි දැකලා තියෙන්නේ ඉත පන්තනේ මේක සීමා කරනවා නම් මේක තමයි ව්‍යාධි දුක කියලා. ඒක අපේ මොඩකමක්. ඒක නිසා අනන්ත අප්‍රමාණ ව්‍යාධි දුක් විවිධ ආකාරයෙන් උන්වහන්සේට දකින්නට පුළුවන්. අපේ සංප්‍රයෝග දුක්, ප්‍රිය විප්‍රයෝග දුක් ආදී සෑම එකක්ම ඒ විදිහට අතුපතර බෙදි යන ආකාරයෙන්ම උන්වහන්සේට දර්ශනය වෙලා පෙනෙනවා. ඒකයි විද්‍යා උදපාදී කියන්නේ. ආලෝකෝදපාදී උන්වහන්සේගේ මේ දුක්ඛ සත්‍ය පිළිබඳ නුවණ ඇති වෙනකොටම දුක මෙතෙක්කල් සංසාරේ පුරා මේකමයි දුක්ඛ සත්‍ය කියන අවබෝධය ඇතිවෙවි මෝහයෙන් වැහි සිටියා. බුදුරජාණන් වහන්සේ බෝසත් කාලයේම අවිද්‍යාව නිරුද්ධ කරලා සිටියේ නැහැ. උන්වහන්සේගේ අවිද්‍යාව අඳුරේ බැසගෙන සිටියේ ඒ පාරමී පූර්ණේ කලේ අවිද්‍යාව සහිතව
බුදු වෙන දවසේ අවිද්‍යාව සම්පූර්ණයෙන්ම ප්‍රහීනත්වයට පත්කලේ. එසේ අවිද්‍යා අඳුර සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙමින් මේ දුක්ඛ සත්‍ය පිළිබඳ දැනුම මට මතුණා කියලා ප්‍රඥාව දැක දකින්නට පුළුවන් දුක්ඛ සත්‍ය පිළිබඳව. එතකොට මා මේ කරුණ කියේ මගේ අවබෝධයට අනුව ඒව වෙනත් ආකාරවලින් තව ගොඩාක් විස්තර කරන්නට තියෙනවා. මේක කරුණක් කීවේ. ඔව් පිළිබඳ කරුණු විස්තර කරපු පොත්පත්වල කොහොම තැන අපිට නම් හම්බවන්නට ලැබිලා නැහැ. කවුරුත් කියන දේශනාවක් අහන්නවත් ලැබිලා නැහැ. සංකෝපනින් දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයන්ති මේ දුක්ඛ සත්‍ය පිළිසිඳ දත්තයතුයි කියන ඥාණය උන්වහන්සේට ඇති වුණා. ඒ පිළිසිඳ දැක්කේ නැති නිසා විදපු අනන්ත ප්‍රමාණ දුක් ගැට කම්කටොළු සංසාරේ පුරා ආපු ගමන උන්වහන්සේට පැහැදිලිවම දර්ශනය වෙනවා මේ දුක්ඛ සත්‍ය පිළිසිඳ දැක්කේ නැති ආදීනවේ මේකයි කියලා. ඊට අමතරව මේ දුක්ඛ සත්‍ය පිළිසිඳ දතයුත්තේ මේ ආකාර වලින් කියලා. ඒකත් පැහැදිලි ලෙසම පේනවා. ඒවත් අර චක්ඛුමුදපාදී ඥානමුදපාදී ආදි වශයෙන් විස්තර වශයෙන් Tamanට බලන්නට පුළුවන් නම් ඒකයි වඩා සුදුසුවන්නේ. සංකෝපනිතං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤාතන්ති මේ භික්ඛවේ පුබ්බී ඥානනස්සතේසු ධම්මේසු චක්ඛුමුදපාදී ඥානමුදපාදී පඤ්ඤාදපාදී විද්‍යාවදපාදී ආලෝකදපාදී මේක තමයි දුක්ඛ සත්‍ය. මේ දුක්ඛ සත්‍ය මම සාක්ෂාත් කළ පිළිසඳ දැක්කා කියලා උන්වහන්සේට නුවණක් පහළ වෙනවා. ඒ පිළිසඳ දකින්නකොට දකින්නවා කියන්නේ අර මා කලින් කියවාසේ සියල්ලම ඇසට පේන්නාසේ පේනවා. චක්මුදපාදීකින් ඥානමුදපාදීකින් දකින්න උන්වහන්සේ මේ සත්‍ය විද්‍ය දුකේ ප්‍රවණතාවේ ප්‍රබලතාවේ ඒකේ තියෙන තීව්‍ර භාවය ආදී කරුණු ඒ වගේ ඒව අතුපතර බෙදි ගිය කරුණු දකින්න මේවා පැහැදිලිවම තමා විසින්ම ප්‍රත්‍යක්ෂම පිරිසිදු දැක්කා කියන කරුණ පිළිබඳවත් උන්වහන්සේට දුක්ඛ සත්‍ය පිළිබඳ ඥානයක් ඇති වෙනවා. එතකොට මේ දුක්ඛ සත්‍ය කුමක්ද? දුක්ඛ සත්‍ය පිරිසිදු දතේතිය. ඒ වගේම දුක්ඛ සත්‍ය පිරිසිදු දැක්කාය කියන කරුණු තුනක් එතන තිබෙනවා. එතන චතුරාර්ය සත්‍යයෙන් මේ දුක්ඛ සත්‍ය පිළිබඳ කරුණු තුනක්. එමෙන්නයි මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ අවසානයේ දක්වන්නේ මෙතෙන්ට නෙවෙයි ඒක ගැලපෙන්නේ මේ ඒ චතුරාර්ය සත්‍යම දේශනා කළාට පස්සේ නමුත් මෙතෙන්ට කිව්වහම මේක ධම්ම දේශනාවක් කෙටි කරන්නත් පුළුවන් නිසා මේ දේ අප ප්‍රකාශ කරන්නේ. යාවකීවන්ත මේ වික්‍රේ මේසු චතුරාර්ය සත්‍යසු එවන්ත ප්‍රයෝත්තන් දවදසාකාරං යථා භූත ඥාන දසන සසුද්ධං අවසේ නීවතාවහං දිකේ සදීකේ ලෝකේ සමාරකේ සබ්බම්කේ සස්සන බාක්ඥා පජාසදේ මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝ පච්චඤ්ඤාසින් යන්තා කල්මං මේ චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂ වශයෙන් මේ 12 ආකාරයෙන් අවබෝධ කරේ නැත්නම් මහණෙනි ඒ තා කල්න මම මේ දිව්‍යම් බ්‍රහ්මයන් මාර්යන් සහිත ලෝකවාසීන් ඉදිරියේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණායි කියලා ප්‍රකාශ කළේ නැහැ කර මම මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ඒ ආකාරයෙන් කොට තුනක් සහ ආකාර 12ක් වූ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් මෙන්නවින් පත්සම අවබෝධ කළ නිසායි මානෙනි මම මේ දිව්‍යම් සහිත බ්‍රහ්මයන් සහිත මනුෂ්‍යයන් සහිත මාර්යන් සහිත ලෝකවාසීන් ඉදිරියේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණායි කියලා නිර්භීත වශයෙන් ප්‍රකාශ කොට වදා මෙලෙසින් මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දැක්වෙනවා පාඩයක්. මේ විදිහට දුක්ඛ සත්‍ය ගැන මන අවබෝධයක් උන්වහන්සේ ලැබුවා. ඒ ලැබපු අවබෝධයේ අඩුවක් නැහැ. ඒ ලැබපු අඩුපාඩු අවබෝධයේ කිසිම තැනක මේක වැරදි කියන්නට කරුණක් නැහැ. ඒ ලැබපු අවබෝධයේ තවත් එක කරුණක් හෝ එකතු කරන්නට තියෙනවා කියලා කාටවත් පෙන්වන්නට පුළුවන් කරුණක් නැහැ. දතයුත්තේ යම් තාකාකාරයකින් නම් ඒ සෑම ආකාරයකින්ම සම්මා සම්බුද්ධ රත්නයේ දුක්ඛ සත්‍ය පිළිසිඳ දැක්කා. ඒ හා සමාන දුක්ඛ සත්‍ය පිළිබඳ පිළිසිඳ දැකීමක් මතු බුදේන මෛත්‍රී බෝධිසත්වෝ බුදු වුණාට පස්සේ ඇති කරගනීවි. අද ඒ දක්වාම කෙනෙකුට ඒ තත්ත්වය ඇති කරගන්නට බෑ. තමාගේ ප්‍රශ්නාවේ මට්ටමට අනුව උන්වහන්සේ දැක්කේ අසංකේයයන් නම් අපට අඩු වශයෙන් 50ක් 100ක් වගේ සුළු ප්‍රමාණයක්වත් ඇති කරගන්නට පුළුවන්. තමන්ගේ ප්‍රඥාව යම් තාද්දුරට දියුණුම් ඒ තාද්දුරට ඒ විදිහට තමන් අත්දකින්න බලන්න කල්පනා කරන කොයිතරම් සංසාරේ පුරා මම මේ විදිහට දුක් විඳලා මේ පැමිණෙන්නේ කියන කරුණ. එහෙම තේරෙනකොට මේ දුක කෙරේ කලකිරීමක් මේ ගෙෂිතට ඇති වේ යුතුයි. බුදුගුණ භාවනාව තුළින් කලකිරීම ඇති වෙනවා.
සංසාරයෙන් දුක මිදෙන්නට පුළුවන් බුදුගුණ භාවනාව තුළින්මත් ඒ කරන්නට නම් නිසි පරිදි බුදුගුණ භාවනාවක් ප්‍රවේශයි. නිකන් ආවට ගියාට තොල් මතුර නැත්නම් කටපාඩම් තිය කරගෙන තියෙන දේවල් සත්‍යානා කරලා එහෙම බුදුගුණ භාවනාව තුළින් බුදුහාමුදුරුවෝ දකින්නටත් බැහැ. විකල කලකිරීමක් ඇති කර ගන්නටත් බැහැ. විරෝධ සත්‍ය සාක්ෂාත් කරන්නටත් බැහැ. ඒ කරුණ ගැන දැන් කතා කළා ඇති කියලා අපි කල්පනා කරනවා. මේ කරුණ ගැනම අපි කතා කරනවා නම් දේශනා 100ක් වුණත් මට කරනවා නම් කරන්නට පුළුවන්. මා ගැන හොවා දැක්වීමට නෙවෙයි මේ ධර්මයේ තියෙන ගැඹීරත්වය කොයිතරම් පුරුතුවලද කියන කරුණ පෙන්වා දීම සඳහායි ඒ කරුණ අප ප්‍රකාශ කළේ. හොඳයි. බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදය සත්‍ය ස්වයංබෝධඥාණයෙන් අවබෝධ කළා. ඒ වගේම උන්වහන්සේ දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය කළා. උන්වහන්සේ දුක්ඛ සමුදය සත්‍ය අවබෝධ කළේ බුද්ධත්වයට පත්වන දවසේදී. දීඝනිකායේ තියෙන මහා ප්‍රදාන සූත්‍ර, ඒ වගේම සංයුත්ත නිකායේ තියෙන වෙස්සබෝධි ආදී බුදුරජාණන් වහන්සේගේ චරිතාපදානන් දැක්වන සූත්‍ර, ඒ වගේම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ ආකාර දැක්වන ගෞතම සූත්‍රයේ, නගර සූත්‍රයේ වැනි සූත්‍ර වල කරුණු දක්වා තිබෙනවා. මේ අති අර කලින් දැකපු විශාල දුක්ඛ ස්කන්ධය දැන් උන්වහන්සේ අවබෝධ කරලා තියෙන්නේ. ඒ අවබෝධ කරපු දුක්ඛ සත්‍ය නැවත මේ සංසාරේ පුරා ඇති යන්නේ කෙසේද කියන කරුණ උන්වහන්සේ බෝධි මූලයේදී විමසා බැලුවා. ඒව බලන විට උන්වහන්සේ විතරක් නෙවෙයි සෑම බුදුරජාණන් වහන්සේ කෙනෙක්ම බුද්ධත්වයට පත්වන්නේ පටිච්ච සමුප්පාද ධර්මයන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ප්‍රතිවේද කිරීමෙන් පමණයි. එන් කිසිම දක්වා වදාරලා තිබෙනවා. එතකොට උන්වහන්සේට පේනවා මේ තරම් අති විශාල දුක්ඛස්කන්ධය ජනිත වීමේ ප්‍රධානතම ප්‍රබලතම හේතුව වුණේ වෙන මොකක්වත් නෙවෙයි. මේ ජාතිය නිසා, මේ ජාතිය තමයි දුක්ඛ සමුදය සත්‍ය වුණේ කියලා. ඒ ජාතිය කුමක් නිසා ඇති වුණාද, කුමක් ප්‍රබල කොට, කුමක් සමුදය කොට, කුමක් නිධාන කොට පවතිනවාද කියන කරුණ නැවත නුවණින් විමසා දකින බුදු ඒ බෝධිසත්වයන්න් වහන්සේට අවබෝධ වුණා. මේ ජාති දුකට පත්වන්නේ කර්ම භව සත්‍ය නිසා, භව පච්චා ජාති කියන කරුණ. ඒ භවයන් ඇතිවන්නේ කුමක් නිසාද කියන බලන විට උන්වහන්සේට පැහැදිලිව පේනවා උපාදාන පච්චා භවෝ කියලා. නැවත ඒ වන නුවණින් විමසා දකින විට ඒ අවබෝධය ඇති වුණා. මේ විදිහට පටිච්ච සමුප්පාද ධර්මයන් ආගේ ඉඳලා මුලට ප්‍රතිලෝම වශයෙන් ප්‍රතිවේද කර උන්වහන්සේ දකින්නකොට උන්වහන්සේට පැහැදිලිව පේනවා අන්තිමේදී නාම රූප නැවත දුක ඇති වුණා කියලා කලින්ම දැකපු තැනට ආපහු කරකිලා එන ආකාරයේ පච්චුදාපත්තතිකෝ ඉදම් විඥානං නාම රූපං හානාපරං ගච්ඡති කියලා එක නිසා උන්වහන්සේ වදාරලා ඒක උදාන වාක්‍යයක් වශයෙන් උන්වහන්සේගේ ශ්‍රීමකෙන් පුටේලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා සමුදය මේ වික්කවේ කුබ්බී මනසතේස ධම්මේසු චක්ඛුං උදපාදේ ඥානං උදපාදේ පඤ්ඤා උදපාදේ විද්‍යා උදපාදේ ආලෝක උදපාදේ කියලා. මේක තමයි සමුදය, මේක තමයි සමුදය කියලා පෙරමේසු විරෝමී ධර්මයේ කරේ මට මහණෙනි අර කලින් කියපු වැස්ස පහළ වුණා, පැන පහළ වුණා, නැන පහළ වුණා ආදී කරුණු උන්වහන්සේ ප්‍රකාශ කොට වදාලා. කලින් මේක දැකලා තිබුණේ නැහැ උන්වහන්සේ පත්‍යස් වශයෙන් ඒ ජීවිතයේදීම කටේදී කවදාවත් උන්වහන්සේ ඒක අවබෝධ කරගන්න තිබුණේ නැහැ. ඒකයි පුබ්බේ අනුසුතේ ධම්මේසු පෙරමේසු විරෝමී ධර්මයේ කරේ මට චක්ෂුස පහළ වුණා, ප්‍රඥා චක්ෂුස, ඒ වගේම ප්‍රඥාව පහළ වුණා ආදී කරුණු දැක්වේ. එතකොට එතෙන්දී දුක්ඛ සත්‍ය වශයෙන් උන්වහන්සේ දක්වන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං ආදී වශයෙන් ඒ පටිච්ච සමුප්පාද ධර්මයන් පිළිබඳ ගම්භීර අවබෝධයක්. මේක බුදුරජාණන් වහන්සේ බොහෝ විට ප්‍රකාශ කරලා නැහැ. සමහර විට අවස්ථාවලදී පමණයි ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ දුක්ඛ සමුදය සත්‍ය සාමාන්‍ය ලෝක සත්‍යයට තේරෙන ආකාරයෙන් ප්‍රකාශ කරන විට උන්වහන්සේ දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ කුමක්ද කියන කරුණ විමසලා ඒකට පිළිතුරු වශයෙන් බදාරන්නේ යායන් තණ්හා පුනුබ්බයිකා නන්දිරාග සහගත තත්ත්ව අභිනන්දනේ සීතේදං කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. යම් තණ්හාවක් තියෙනවා නම් කාම තණ්හාවක් හෝ භව තණ්හාවක් හෝ විභව තණ්හාවක් නැවත පුනර්භවයේ ගෙනදෙන නැගී ගිය තැන ඇලෙන මේ තණ්හාවට තමයි මහණෙනි මම දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ කියන එකයි සාමාන්‍ය සිංහල අදහස. එතකොට මේ දක්වා අපි අතීතේ පුරා විඳින දුක Tamanට තේරෙනවා. සංසාරේ කොයි තරම්නම් දුකක් අත්දකලා තියෙනවද මේ දක්වා එන විට කියලා. මේ දුක අපි අත්දැකී ඇයි කියන කරුණ තමාම විමසුවොත් තමාටම තේරෙන්නට ඕනේ කාම තණ්හාව නිසා මෙසේ දුක් ඇති වුණායි කියලා. අසපිනව කටයුතු කළා.
කන පිනවනවා, නාසය පිනවනවා, දිව පිනවනවා, කය පිනවනවා, මනස පිනවනවා. මේ ආදී ඉන්ද්‍රයන් කය පිනවනවා කටයුතු කළා. ඒකෙන් ලැබෙන ආස්වාදයට ඇලුනා බැඳුනා. ඒ ආස්වාදයෙන් ලැබෙන අරමුණුම සසසස කටයුතු කළා. ඒ ආස්වාදයේ සඳහා ඒ අරමුණු සඳහා නොඑක කායික වාචික මානසික ක්‍රියා සිදු කරමින් කම්ම සංස්කාර රැස් කළා. ඒක නිසා ජාතියෙන් ජාතියට ගැටගැසුණා, භවයෙන් භවයට ගමන් කරන්න සිද්ධ වුණා. ඒකයි මේ දක්වාම සිද්ධ වුණේ. ඉදිරියට සිද්ධ වන්නේ දුක්ඛ සමුදය සත්‍ය හරියට ප්‍රහාණය නොකළොත් ඔය දෙයමයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී ප්‍රකාශ කරට වදාළා දුක්ඛ සමුදය සත්‍ය මෙන්න මේ ආකාරයෙන් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥානං තින්න සංගතේ චක්ඛු සම්පස්සෝ පස්ස පච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදානං උපාදාන පච්චය භව භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපාස සම්භවන්තේ ඊව මීතස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සම්දේව හෝති ආදි වශයෙන් ඒ පාඨයේ දිනනවා. එතකොට ඇසට රූපයක් දැක්කාට පස්සේ ඒ චක්ක සම්පස්සේ තුනට පස්සේ වේදනාවක් දැනිට වෙනවා. ඒ වේදනාව නිසා වේ තණ්හාවක් දැනිට වෙනවා. තණ්හාව උපාදාන භවයට පරිවර්තනය කරගන්නා අසුත්තවත් වූ ප්‍රඥාව නැති පුද්ගලයන් විසින් ඒ උපාදාන නිසා කර්ම භව රැස් වෙනවා. කර්ම භව මරණ මොහොතේ සීපත් වෙනවා. මරණ මොහොතේ කර්ම භව සීපත් වීම නිසා නැවත පුනර්භවයේ ගෙන දෙමින් සංසාර දුකටම පදිත වෙනවා. කනටත් කොහොමයි, නාසයටත් කොහොමයි, දිවටත් කොහොමයි, ශරීරයටත් කොහොමයි, මනසටත් කොහොමයි. මෙතෙක් කල සංසාරේ පුරා මේවා පිනව නලව සනස ඒකෙන් ලැබෙන ආස්වාදේ මහා ලොකු දෙයක් කියලා හිතාගෙන ඒකෙන් සැපක් ලබා දෙනවා කියලා හිතාගෙන මෝඩකමින් තමන් රැවටිලා හිටපු ආකාරය තමන්ට දෙකක් හරි දැන් තේරෙන්නට ඕන. එතකොට මේවාට ඇලිලා බැඳිලා ආස්සා කරලා මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්මේනි ඇසට පෙනෙන රූප ආදී අරමුණු කෙරෙහි ඇලිලා බැඳිලා ආසාවෙන් කටයුතු කරපු ඒකම තණ්හාව නිසා මේ විදිහට සංසාරයේ අනන්ත ප්‍රමාණ දුක් විඳලා කලින් දැකපු ආකාරයේ අනන්ත ප්‍රමාණ දුක් විඳ නේද මේක නේද මගේ සිත තුළ දුක්ඛ සමුදය ක්‍රියාත්මක වූ ආකාරය කියලා Tamanට පැහැදිලිව පේන්නට උන බුදුරජාණන් වහන්සේට ඔය කන්නත් පැහැදිලිවම පේනවා. ඒ පමණක් නෙවෙයි එක් කෙනෙකුගේ නෙවෙයි මනුෂ්‍ය දෙවියෝ බ්‍රහ්මයෝ සහිත සත්වෝ අසංඛ්‍ය ගණනක් ගත්තා. ඒ සත්‍යයන්ගේ సంతාන තුළ මේ රූප තණ්හාවද ක්‍රියාත්මක වන්නේ නැත්නම් ශබ්ද තණ්හාවද ගන්ධ තණ්හාවද රස තණ්හාවද පොට්ටබ්බ තණ්හාවද ධම්ම තණ්හාවද ක්‍රියාත්මක වන්නේ ආදී කරුණු උන්වහන්සේට දකින්නට පුළුවන්. මේ පුද්ගලෝ රූපේට ආශා කළ සංසාරයේ දුකට බහිනවා. මේ පුද්ගලෝ ශබ්දයට ආශා කරන මේ සංසාර දුක නැවත වඩා ගන්නවා. ඒකටම දැස ගන්නවා සසර දුකටම. මේ පුද්ගලෝ ගන්ධ සුවඳ, මේ පුද්ගලෝ රස, මේ පුද්ගලෝ ගායත දැන ස්පර්ශවලට ඇලිලා බැඳලා කටයුතු කරලා මේ සසර දුකටම පතිත වෙනවා ආදී වශයෙන් ඒවා විවිධ ආකාරවලින් උන්වහන්සේට දකින්නට පුළුවන්. සෑම ආකාරයකම දකින්නට පුළුවන්. යම්මාකාරයකින් මේ ලෝක සත්‍යෝ ඒ රූප ශබ්ද ගන්ධ රස ආදී පොට්ටබ්බ ධර්මයන් ශ්‍රේෂ්ඨ කටයුතු කරනවා නම් පත්තම් පරිේෂිතං අනුවිතර මනසා තමහං ඥානාමි තමහං අබ්බඤ්ඤාසින් ආදී වශයෙන් දැක්වූ පරිදි මේ ඇසට රූප කනට ශබ්ද ආදී දේවල් ශ්‍රේෂ්ඨ කටයුතු කරන ආකාර පරිවේෂණ කරන ආකාර ඒකට ඒ පිළිබඳව සිතිවිලි සිතන ආකාර ඒ තුලින් කවරනම් ආකාර කර්ම සංස්කාර රැස් කරනවාද කියන කවරණ ආදී මේ විවිධ කරුණ විවිධ පැතිකඩ වලින් උන්වහන්සේට දර්ශනය වෙලා පේනවා. මේ කාම තණ්හාව තුළින් සංසාර දුකට සත්‍ය කොහොමද වැටෙන්නේ? කාම තණ්හා කියන මුලාවට මුලාවෙලා මෝහ ජාලාවක පැටලි දඟලන මේ සත්‍ය කොහොමද මේ මොහ දාලාවෙන් ගලවගන්නේ ආදී අදහස් උන්වහන්සේට පහළ වෙනවා. එතකොට භව තණ්හාව භවයේ රැඳී සිටීමේ ආසයි මරණට යන කෙනෙක් වුණත් මැරෙන්නේ ඊළඟ භවයක් අල්ලගෙන ජීවත් වෙන්නට ආශාවේ භවයේ රැඳී සිටීමට ආශාවෙන් ලෝක සත්‍යය කටයුතු කරනවා. සමහර අය රූප තණ්හා ආදීට වඩා ගැඹුරින් උන්ගේ සිත තුළ ක්‍රියාත්මක වන්නේ භව තණ්හාව ආදී කරුණාශීල දකින්නට පුළුවන්. සමහර සත්‍යෝ ලෝභය පාදක කරගෙන ලෝභය නිසා කුසල කම්ම සංස්කාර රැස් කරගෙන සසර දුකට බහිනවා. ලෝභයෙන් යුතුව කටයුතු කරන්නේ තමන්ගේ පංචස්කන්ධ ලෝකයට වෙන්නට පුළුවන්. තමන් සතු දේවලට වෙන්නට පුළුවන්. තමන් ඇසුරු කරන දේවලට වෙන්නට පුළුවන්. වෙනත් කවර අජීවී බාහිර වස්තුවකට වන්නට පුළුවන්. තණ්හාවෙන් පරිතේල තණ්හාවෙන් බැඳිලා තණ්හා සංයෝජනයේ ගැට ගැසිලා මේ විදිහට සසරෙන් සසරට ගැට ගැසි සසර දුකට බසින ආකාරය
ඒ සම්මා සම්බුද්ධ රත්නයේ පැහැදිලිව පේනවා. සමහර අය මේ මොහේ තණ්හාවෙන් නෙවෙයි කටයුතු කරන්නේ. සමහර අය කටයුතු කරන්නේ දීශෙන් පරිගැනීමෙන් පටිගෙන් යුතුව ව්‍යාපාදයෙන් යුතුව ප්‍රෝධයෙන් යුතුව එසේ කටයුතු කරන විට පරිගැනීම් ආදී කරනවා, හිස්සා පීඩා ආදී කරනවා, නිවිකාකාර කායික වාචික මානසික ක්‍රියාදාමයන් සිදු කරනවා, සත්ත්ව ඝාතන පව සිදු කරනවා. මේ දේවල් කර මේ ලෝක සත්‍ය නැවත නැවත දුකටම පතිතනා, විශේෂයෙන්ම දුකටගාමී දුකට ඇදගෙන වැටෙනවා. මේක පැහැදිලිව දකින්නට පුළුවන්. සමහර අය එහෙමත් නෙවෙයි. ඔය අයගේ సంతානය තුළ ලෝභයේ තරම් දුරට ක්‍රියාත්මක වන්නේ නැහැ. නමුත් ද්වේෂයේ සමහරුන්ගේ ක්‍රියාත්මක වෙනවා, සමහරුන්ගේ ද්වේෂයේ ක්‍රියාත්මක වන්නේ නැහැ. සමහරුන්ගේ ලෝභයේ ද්වේෂයේ දෙකම එකසේ ක්‍රියාත්මක වෙනවා. සමහර අයගේ ක්‍රියාත්මක වන්නේ මෝහය ප්‍රබල වශයෙන් මුලාව. මම කියලා කෙනෙක් සිටින අය, මගේ කියලා දෙයක් සිටින අය, මගේ ආත්මයක් කියලා සිටින අය කියලා හිතාගෙන වැරදි මුලාවක පැටලලා මෝහයෙන් මුලාවටපත් වෙලා මේ සංස්කාර ධර්ම වශයෙන් දකින්නට බැරුව ඒ සංස්කාර වල පැටලි සිටීම නිසා අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා පටිච්චසමුප්පාද ධර්මයන් විස්තර කරන විට බුදුරජාණන් වහන්සේ විසින්ම වදාළා ඇති පරිදි අවිද්‍යාව පාදක කරගෙන කුසල කර්ම සංස්කාර රැස් කරගෙන මේ විදිහට නැවත සංස්කාර දුකට වටිනවා කියන එක බුදුරජාණන් වහන්සේට පැහැදිලිව පේනවා. අනන්ත ප්‍රමාණ විශ්ේ සත්‍යන් දෙස බලන විට අනන්ත ප්‍රමාණ ආකාරයකින් ඒක උන්වහන්සේ දකින්නේ. අපි කියනවා වගේ නෙවෙයි උන්වහන්සේගේ දැකීම කියන එක. උන්වහන්සේට හරියට කඩපතක් පස්සේ දිශ්‍යන්තයක් අපට පේන්නාසේ. අපි එක පැත්තකට හරවනවා කඩපතක්, ඒ පැත්තේ ආලෝකමත් නම් ඒ කඩපතේ ආලෝකයේ දිශේට තියෙන කැලිය ඔක්කොම කඩපතේ තියෙන ආකාරයෙන් දකින්නට පුළුවන්. ඒ ආකාරයෙන් මුළු බෙස්සේ තියෙන සියලුම සත්‍යයන් මේ ආකාරයෙන් දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වන ආකාරයේ එයාගේ සංස්ථානයේ තුල ක්‍රියාත්මක වන ආකාරයෙන් උන්වහන්සේට දකින්නට පුළුවන්. සමහර අය පංචස්කන්ධ ධර්මයන් උපාදාන කරගෙන ඒ උපාදාන කරගන්න අය අතුරින් සමහර උපාදාන කරගෙන තියෙන රූපස්කන්ධය, තමන්ගේ රූපය, නැත්නම් බාහිරයේ රූප, නැත්නම් අජීවී රූප, නැත්නම් බාහිර සජීවී රූප, මේවා උපාදාන කරගෙන මම හෝ මගේ කියන හැඟීමේ පිහිට නැත්නම් ඒවා ධානය කරගෙන නොඑක ආකාර කායික වාචික මානසික ක්‍රියාදාමයන් සිදු කරනවා. ඒ ක්‍රියාදාමයන් සිදු කරන විට බොහෝ විට අකුසල කරනවා, බොහෝ විට කුසල කරනවා. මේ කුසල කර්ම දෙකම තියා සංසාර දුකට නැවත ඇදගෙන වැටෙනවා, සංසාර දුකට පතිත වෙනවා. මේක උන්වහන්සේට දකින්නට පුළුවන්. සමහර අය රූපේ උපාදාන කරන්නේ වේදනාව උපාදාන කරනවා. විශේෂයෙන්ම සුඛ වේදනාවට බැඳිලා සුඛ වේදනාව සුඛ වේදනාව ලැබීම සඳහා කවර පරිත්‍යාගයක් කරලා හරි සුඛ වේදනාව සොයා ගැනීම සඳහා කවර අකුසල කර්මයක් කරලා හරි අකුසල කර්ම බව දැනම හරි අකුසල කර්ම සිදු කරලා නැත්නම් ඒ වේදනාවන් ලැබීම සඳහා කුසල කර්ම සිදු කරලා මේ ලෝක සත්‍ය කොහොමද නැවත සසර දුකට වැටෙන්නේ, නැවත ඉපදී සංසාර දුකට පතිතවන්නේ කුයි ආකාරවලින්ද කියලා බුදු ඇසට පැහැදිලි ලෙසම දර්ශනය වෙනවා. සමහර අය වේදනාව නෙවෙයි උපාදාන කරන්නේ, රූපේ නෙවෙයි උපාදාන කරන්නේ. සමහර අය දෙකම නෙවෙයි උපාදාන කරන්නේ, නැත්නම් දෙකම උපාදාන කරනවා. සමහර අය සංඥාවල පැටලෙනවා, දැනුම් සම්භාර සංඥාවල ගොඩ ගැහෙනවා, සංඥාවලින් මුලා වෙනවා. මරේචික උපමා සංඥා නිරිග්වක් වෙන සංඥාවට පැවතිලා ඒ සංඥාවට රැවටීම, ඒ සංඥා මුලාව නිසා ඒ අයගේ సంతාන තුළ මේ විදිහට දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වෙනවා. සමහර අයගේ සංස්කාර ස්කන්ධයේ විශේෂයෙන්ම කුසල කර්ම සංස්කාර, ඒ කුසල කර්ම සංස්කාර උපාදාන කරගෙන කරනවා මේ මහා ලොකු දේවල්ය කියලා. භවයේ ගැටගසන සංසාර දුකට ඇද දමන මෙතෙක්කල් සංසාර දුකට ඇදලා දමපු ඉදිරියේ සංසාර දුකට ඇදලා දමන මේ කුසල සංස්කාර අභිනන්දනය කරනවා, රැස් කරනවා, විසංස්කරණය කරනවා. දිගින් දිගට සංසාරේ පුරා ඒ ආකාරයෙන් පැවතගෙන ආවා. ඒ ඉතිරියටත් දෙසින්ම සිදෙනවා මේ විදිහට සසර දුකට ලෝකයක් බහිනවා කියලා දකිනවා. සමහරව විඥාන ස්කන්ධය උපාදාන කරනවා. විඥානය කියනකොට විශේෂයෙන්ම ගියාත්මේ තිබුණු විඥානේ මේ ආත්මිතාව, මේ ආත්මේ තියෙන විඥානිත ඊළඟ ආත්මේ යනවා ආදී වශයෙන් ප්‍රතිසන්දි විඥානේ හෝ කවර විඥානයක් හෝ ඒ වැරදි දෘෂ්ටිය පිළිදගෙන ආත්ම දෘෂ්ටිය දැසගෙන සදාකාලික ආත්මයක් ඇතේ කියන අදහසේ පිළිදලා
සාස්ත්‍ර දෘෂ්ටියක බැසගෙන කටයුතු කරලා දුක්ඛ සමුදය සත්‍ය වඩන ආකාරය දිනු කරගන්න ආකාරය ඒ තුළින් නැවත නැවත සසර දුකට වැටෙන බසින ආකාරය ඒ බුදුරජාණන් වහන්සේට පැහැදිලිව පේනවා. සමහර අය කුසල සංස්කාර උපාදාන කරන්නේ. සමහර විට ධ්‍යාන උපාදාන කරන රූපාවචර ඵලයේ ධ්‍යාන දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන වන්නට පුළුවන්. ඒවා කරේ ඇලිලා බැඳෙනවා, ඇලෙනවා, බැඳෙනවා, නිකාන්තයෙන් ගැට ගැහෙනවා. ඊ කරලා නැවත නැවත බ්‍රහ්ම ලෝක වලට ගිහිලා ආපහු කරකලා පුරුදු පරිසංසාර දුකටම වැටෙනවා. සමහර අය රූපාවචර ලෝක උපාදාන, අරූපාවචර ධ්‍යාන උපාදාන කරනවා. ඔය ආලාර කාලාම උද්දකාරාම මෙණිය ඇදාවටනි බෝසත්දේශලම ගියේ බුදු වුණාට පස්සේ කාලට ධම්ම දේශනා කරන්න කියලා බලනකොට ඉස්සෙල්ලාම බුදුහාමුදුරන්ට දර්ශනය වෙන්නේ ඒ දෙන්න. කොහොම මේ දෙන්න? අරූපාවචර ලෝකවල ඉපදිලා. එතකොට බුදුමුවෙන් පිටුනේ අහෝ මේ ඇයිද සිදු වූ භාග්‍යයක් අහේනියක් කියලා. මොකද කල්ප 80ක් යනකම් ඒකට බුදුවරු කොච්චර ලෝකේ පහළ වුණත් වැඩන්නේ ධර්මය ශ්‍රවණය කරන්න බෑ, ධර්මයක් අවබෝධ කරගන්න බෑ. ඒ ලෝකේ කාලෙ ගියුණාට පස්සේ නැවත කරකිලා එනවා. අපිත් ඔය ලෝකවල කරක් ගහලා තියෙනවා. හැම ලෝකයකම සුද්ධාවාස ලෝකවල හැර අද මොනවද අපිට ඉදිරියලා තියෙන්නේ? අදත් මේ සසර දුකටම අපි බැහැගෙන ඉන්නේ. ඇයි මේ සසර දුකෙන් නිගම ගැලවෙන්නට නම් මේ නිවන් මාර්ගයේ ගමන් කරලා නිශ්චිතපරිදි නිවන අවබෝධ කරගත යුත්තේ නේ. නොගත යුත්තේ කියන කරුණ පිළිබඳව මේ ඇයට පැහැදිලි අවබෝධයක් ඇතිවන්නට ඕන. මේ විදිහට දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වන ආකාර කියනවා රාශියක්. එකක්, දෙකක්, තුනක්, හතරක් නෙවෙයි. මේ සෑම ආකාරයෙන් මේ සත්‍යයේ సంతාන තුළ දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වන ආකාරයේ බුදු ඇසට පැහැදිලි ලෙසම දැක්වෙන වෙනවා පේනවා. එතකොට ඉතින් දුක්ඛ සමුදයන් ආර්ය සත්‍යන්තමේ දික්ඛේ පුබ්බේහන්නසතේ ධම්මේසෝ චක්ඛුන්දපාදී ආදී පාඨය ඒ සමුදය දුක්ඛ සමුදය සත්‍ය ගැන තුන්වහන්සේ වදාළා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේම. මේක තමයි දුක්ඛ සමුදය සත්‍ය කියලා චක්ඛුන්දපාදී කාගෙන්වත් අහලා නෙවෙයි, කියලා නෙවෙයි, දැනගෙන නෙවෙයි, තමන්ම පච්චසේද දැකලා පච්චසේසම වැටහිලා ඒ දුක්ඛ සත්‍ය ගැන අවබෝධයක් ඇති කරගත්තේ ඒකයි චක්ඛුන්දපාදී. ඥානංගදපාදී විනාය කියන මේ අකුසල කරපුවාම කර්ම කරපුවාම දුගතිගාමී වෙනවා, සුගතික කුසල කර්ම කරපුවාම සුගතිගාමී වෙනවා ආදී කරුණු. බුදුහාමුදුරන්ගේ කම්මඵල ඥානය ගැන මේ ඇයට අවබෝධයක් ලබා ගන්නවා තබා ඒ ගැන හිතන්නටවත් බෑ. ඒ තරම් ගැඹීරෝ කම්මඵල ඥානය උන්වහන්සේට තියෙන්නේ. ඒ ඥානෙට උන්වහන්සේට පේනවා මේ සත්ව මේ විදිහට දැන් අකුසල කර්ම කරනවා. එක් අවස්ථාවක උන්වහන්සේ ප්‍රකාශ කොට වදාලා මානෙනි මම මේ සත්ව මේම අකුසල කර්ම කරනවා. ඒක නිසා මේ ලෝකේ උපදිනවා කියලා මම කලින් දැක්කා. ඊට පස්සේ මරණයට පස්සේ මේ ලෝකේ ඉපදලා ඉන්න ආකාරය දැන් මම දකිනවා කියලා. මේ විදිහට ප්‍රකාශ කළ පාඩයක් තියෙනවා සූත්‍රයක. එතකොට උන්වහන්සේ ඥාතක් ඥානං ඥානේ උපදනා දුක්ඛ සමුදය සත්‍ය කියලා මේක ඒකාන්තයෙන්ම මේ විදිහට මේ ආකාර දුකකට පතිත වෙනවා. ඒ පතිත වෙන ආකාරය පැහැදිලිව පේනවා. අවිද්‍යාව පාදක කළ සංස්කාර නිසා සංස්කාර තුළින් ප්‍රතිසන්දි විඥානේ නැවත නැවත ජනිත වී යන ආකාරය උන්වහන්සේ මේ දැක ප්‍රකාශ කරන්නේ කරුණු. හිතන්නට එපා උන්වහන්සේ මේ ප්‍රකාශ කරන්නේ හිතන දෙයක් කියලා, උපකල්පනය කරපු දෙයක් කියලා. උන්වහන්සේගේ හදවතට පෙනෙන දෙයක්, දකින්න දෙයක් උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිටවන්නේ. එතකොට අපිට ඒක දකින්නට බැරි එක අපේ තියෙන අභාග්‍යයක්, නැත්නම් අපේ තියෙන මූఢකම. වචන මාත්‍රව ඉල්බගන්න නැතිව දකින්නට පුළුවන් නම් ඒකයි තමන්ගේ ධර්ම සත්‍යය කියන්නේ. එතකොට ඒ ආකාරයෙන් තමන් අවදපාදී විද්‍යාවදපාදී කොයි නම් ආකාර වලින්ද මේ දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වන්නේ. අපි හිතමු කෙනෙක් සතෙක් මරනවා, නැත්නම් හොරකමක් කරනවා, නැත්නම් මොකක් හරි අකුසල කර්මයක් කරනවා. මිනිස්සු 10 දෙනෙක් 15 දෙනෙක් එකතු වෙලා කියන එකම ආකාරයට අකුසල කර්ම කරනවා. හැමෝම එකම විදිහට සහභාගී වෙනවා කියලා අපිට පේනවා. නමුත් බුදු ඇසට පේනවා මේ පුජ්ජිදුවන්ගේ මේ 10 දෙනෙක්ම මේ අකුසල කර්මය කළේ, මේ පළවෙනි පුජ්ජලයා මේ අකුසල කර්මය කරලා මේ දුගතිය උපදින්නේ, මේ අපායේ උපදින්නේ. දෙවෙනි පුජ්ජලයා මෙතන අපායේ මහා නරකයේ නිවි සමහරට ඔසුපත් නරකේ වැනි ඒකක උපදින්නේ. ඒ මොන්නේ කරලා තිබුණත් මනුස්ස ලෝකේ උපදින මරණ මොහොතේ කුසල කර්මය සිහිපත් වීම නිසා මේ ආදී වශයෙන් විවිධ ආකාර වලින් නොඑක් දෘෂ්ටි කෝණ වලින් දැක විහිදී ගිය, පැතිරී ගිය, ගම්භීරු පුතුළු විනිවිද දක්නා ඥානයෙන් හසේ දුක්ඛ සමුදය දැක්කේ.
ඒ විවිධාකාරයෙන් දකින එකයි පඤ්ඤාවදපාදී විද්‍යාවදපාදී ආලෝකෝදපාදී මෙතෙක් කල මේ දුක්ඛ සමුදය සත්‍ය මේකයි කියලා දකින්නට නොහැකි වූ මෝඩකමින් අවිද්‍යාව අඳුරින් බැසී සිටියා. මේ අවිද්‍යාව අඳුර එකපාරටම දුරු වී යනවා. ඒක දක්නා ප්‍රඥා ආලෝකය ඇති වෙන විට ඒකයි ආලෝකෝදපාදී කියන්නේ. දුක්ඛ සමුදය සංකෝපණය දුක්ඛ සමුදයන් අරිය සත්‍යම් පහතබ්බං මේ දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය කළ යුතුයි කියලා උන්වහන්සේට අවබෝධයක් ඇති වෙනවා. ඒ ප්‍රහාණය නොකිරීම නිසා සංසාරේ පුරා ආපු දුක ඒකී ආධිනේ දකින්නවා පමණක් නෙවෙයි. ඒ ප්‍රහාණය කිරීම සඳහා ගත යුතු යම්තා මාර්ග තියෙනවා නම් ඒ සියල්ලම උන්වහන්සේ දකින්න එක මාර්ග ඥානෙ. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥානෙ. එතකොට සංකෝපණය දුක්ඛ සමුදයන් අරිය සත්‍යම් පහේනන්ති මම මේ දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහීන කළා කියලා උන්වහන්සේට පැහැදිලිව පේනවා. රහතෝ කෙනෙකුටත් ඒක පේනවා තමයි. ඔක්කොම දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය ප්‍රහීන කළා. ලෝක සත්‍යයට ඒක දකින්නට බෑ. මෙයා රහතෝ කෙනෙක් කියලා දකින්නට බෑ. මෙයාගේ සිත තුළ ක්ලේශ ඇත්තේ නැහැ කියලා දකින්නට බෑ. මෙයා නිකලෙස් පිරිසුදු සිතකින් ඉන්නවා කියලා දකින්නට බෑ. සම්මා සම්බුද්ධ රත්නයේ පැහැදිලිවම පේනවා මේ දුක්ඛ සමුදය සත්‍ය මම 100%ම නිර්වශේෂ වශයෙන්ම සම්පූර්ණයෙන්ම සීකරපු නිසා මෙන්න මේ නිරෝධ සත්‍ය මම සාක්ෂාත් කළා. මේ විදිහට මගේ පරිණිරවාණය සිදු වෙනා. එතනින් පස්සේ මේ දුක සත්‍යාකාරික වශයෙන්ම නිමාවටපත් වෙනයි කියලා ඒක දකින්නට පුළුවන් සත්‍යයක් ලැබෙනවා. ඒකයි කියන්නේ මට මේක ප්‍රහීන වුණා කියලා දකින්න එක. සියලුම සංවෝධ ධර්මයන් සේවී ගිය ආකාර, සියලුම මනුෂ්‍ය ධර්මයන් සේවී ගිය ආකාර, ලෝභ දෝෂ මෝහ ආදී විවිධාකාර ක්ලේශ ධර්මයන් සේවී ගිය ආකාර, පංචස්කන්ධ ධර්මයන් කෙරෙහි ලෝකයා කෙරෙහි පවත්නා උපාදාන සේවී ගිය ආකාර, කර්ම ශක්තිය සම්පූර්ණයෙන්ම උපාදාන කරගෙන සිටපේක චන්දරාගේ නැත්තරම නැති ගිය ආකාරය මේ විවිධ ආකාරයෙන් මේ ගැන අපි කියනවා නම් කරුණු 1000ක් විතර මට කියන්නට පුළුවන්. නමුත් ඒ සෑම ආකාරයකින්ම බුදුරජාණන් වහන්සේට දකින්නට පුළුවන් තමාගේ సంతානයේ සම්පූර්ණයෙන්ම අති පරිශුද්ධයි නික්ලේශී කියලා. ඒ අති පරිශුද්ධ సంతානයේ නික්ලේශී මනසකින් විතරයි බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්ම දේශනාවේදී මේ එලෙසින් ප්‍රකාශ කොට වදාළේ සංකෝපනිදන් දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහේනන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුසතේ ධම්මේසු චක්ඛුන්දපාදී ඥානනුදපාදී පඤ්ඤානුදපාදී විද්‍යානුදපාදී ආලෝකෝදපාදී කියලා. මේ තමන්ගේ సంతානයේ තුළ මෙතෙක් දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වුණේ කීයද? අතීත සංසාරේ දකින්නට බැරි බව මා දන්නවා. මේ කෙසේට ඒ ගැන අනුමාන ඥානයක් අන්වේ ඥානයක් ඇති කර ගන්නට පුළුවන් ශක්තිය තිබෙන්නට ඕනේ. මේ ජීවිතේ මේ දක්වා දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වුණේ කොහොමද කියන කරුණ තමා අවබෝධ කරගෙන ඒක ටික ටික හරි මැඩගෙන මේ දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහීන කරන්නට කටයුතු කරන්නට ඕනේ කියන නිගමනයේ බැලලා ඉස්තර අදිස්ථානයක පිළිදලා ඒ අනුව අදම උත්සාහ ගැනීමයි කළ යුතු වන්නේ. නැත්නම් මේ ධම්මදේශනා ශීලෙන් ඇති වැඩක් නැහැ. කුසලයක් ශීපත් ඒ කුසලයේ තුනේ නැවත නැති දෙවිදි සංසාර දුකටම වැටේ. අපට අවශ්‍ය වන්නේ සංසාර දුක දියුණු කරන්න වැඩි කරන්න දෙන්නට නෙවෙයි. අපේ මේ ධම්මදේශනා පවත්න්නේ අපට අවශ්‍ය මට අවශ්‍ය මේ සසර දුකින් මිදීමට කවරෙකුට හරි අතහිත දීමට පුළුවන් නම් ඒ අතහිත දීම පමණයි. එතකොට ඊළඟ අපි දුක්ඛ නිරෝධය ගැන පස්සේ කතා කරමු. දුක්ඛ නිරෝධ ගමනේ ප්‍රතිපදාවේ සත්‍යය. දුක්ඛ නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව මේකයි කියලා උන්වහන්සේ ශ්‍රයම්බෝ ඥානයෙන් පරෝපදේශ සහිතවම අවබෝධ කළා. කලින් ආත්ම භාවයන්දී කලින් නියත විවරණ ගත්තාට පසු හමු බුදුරජාණන් වහන්සේලා ඊට පෙර බුදුරජාණන් වහන්සේලා හැමෙදී මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ සත්‍ය කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයමයි කියන කරුණ අසා තියෙනකට කිසිම සැකයක් නැහැ. නමුත් ඒ ජීවිතේදී කවදාවත් ඒ කරුණ අසලා නැහැ. අසන්නට ලැබෙන්නේ නැහැ උන්වහන්සේ බුදු වෙන තෙක්ම ලෝක සත්‍යයටවත්. එතකොට ඒක නිසා පුබ්බේ අනනුස්සතේ ධම්මේසු පරිණේසෝ විරෝ ඒ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ සත්‍ය ගැන උන්වහන්සේට අවබෝධයක් ඇති වුණා. ඒක නිසා උන්වහන්සේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ සත්‍ය විස්තර කරන බොහෝ අවස්ථාවලදී විවිධ විදාකාරයෙන් විස්තර කරලා තියෙනවා. නමුත් බොහෝ අවස්ථාවලදී විස්තර කරලා තියෙන්නේ ආයේ මේව අරිය වට්ටංගිකෝ මග්ගෝ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ සත්‍යංගය. මේක තමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ සත්‍ය කුමක්ද? මේකමයි මේ අෂ්ටාංග මාර්ගයමයි සම්මා දිට්ඨි සම්මා සංකප්පාදී. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියනකොට මේ ඇයිට හිතෙන්නේ නිර්වාණ මේ කරුණාට විතරයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා. බුදුරජාණන් වහන්සේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ සත්‍යය දැක්කේ කොහොමද කියන එක හිත හිතා නුවණින් විමසන දකින විට හිතා ගන්නට බෑ. උන්වහන්සේ කොයිනම් ආකාරවලින් මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ සත්‍යය දැක්කද කියලා.
උන්වහන්සේ කරපු හුඟක් දේශනා තුළින් නිවනට හිතපත් කරනවා. ඒ පත්න්නේ කෙසේද කියන කරුණ දකින්නට පුළුවන් කෙනෙකුට ඔය බුදුරජාණන් වහන්සේගේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ සත්‍ය දකින්නට පුළුවන්. ප්‍රායෝගික පදනමකින් ඒ දේශනාව දකිනවා නම් තමයි ඒක හැකියන්නේ. එතකොට උන්වහන්සේ දකිනවා මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වඩන අය සමහර අය ශ්‍රද්ධාව විමුක්තයි ශ්‍රද්ධාව පාදක කරලායි කරන්නේ. ප්‍රඥාව පාදක කරලා ලබන්නේ. ඒ කියන්නේ ශ්‍රද්ධාවෙන් යුතුව සමහර අය කටයුතු කරනවා, ප්‍රඥාවෙන් යුතුව සමහර අය කටයුතු කරනවා. එහෙම කටයුතු කරන අය සමහර අයට නිවන් ලැබීමට නම් අනිවාර්යයෙන්ම ධ්‍යාන පාදක කරලා යන්නට ඕන, සමතේ පූර්ණංගම කරගෙන යන්නට ඕන. සමහර අයට විදර්ශනාව පමණක් කරන්නත් පුළුවන්. සමහර අයට සමත විදර්ශනා දෙකම යුගනන්ද වශයෙන් වඩන්නට ඕන. ආදී වශයෙන් උන්වහන්සේට දකින්නට පුළුවන්. උන්වහන්සේට දකින්න පුළුවන් සමත වශයෙන් භාවනා කරන නිවන් යන ආකාරය දැක්කම මේ පුද්ගලයාට පළවෙනි ධ්‍යානෙට පමණයි පත්වන්නට පුළුවන් වන්නේ. ඒ පළවෙනි ධ්‍යානෙ මෙයාට ප්‍රමාණවත් වෙනවා නිවන සාක්ෂාත් කරගන්නට. මේ පුද්ගලයාට දෙවෙනි ධ්‍යානෙ දක්වා යන්නට පුළුවන්. ඊයින් එහාට යන්න බෑ. දෙවෙනි ධ්‍යානෙ පුළුවන් මේ පුද්ගලයාට ඒ ධ්‍යානෙ පාදක කරගෙන නිවන් යන්නට. මේ ආදී වශයෙන් රූපාවචර සහ අරූපාවචර සීලෝම ධ්‍යාන කෙරේ උන්වහන්සේට දකින්නට පුළුවන් ඒ කරුණ. ඒ පමණක් නෙවෙයි. ඒ ධ්‍යාන මේ පුද්ගලයාට උපදවාගත හැකි මේ අරමුණු තුලින් කියලා. සමහරුන්ට කරුණාව තුලින් වෙන්නට පුළුවන්. සමහරුන්ට මුදිතාව තුලින් වෙන්නට පුළුවන්. සමහරුන්ට උපේක්ෂාව තුලින් වෙන්නට පුළුවන්. සමහරුන්ට පිළිකුල් භාවනාව, ආනාපානසති භාවනාව, මෛත්‍රී භාවනාව වැනි භාවනාවක් වෙන්නට පුළුවන්. නැත්නම් කසින භාවනාවක් වෙන්නට පුළුවන්. පඨවි ආපෝ තේජෝ වායෝ නීල පීත ලෝහිතෝ දාස ආකාශ ආදී කසින වෙන්නට පුළුවන්. ඒ කසින භාවනා කරලා මේකට මේ ධ්‍යාන උපදවා ගන්නට පුළුවන් වන්නේ. මේ කසින උපදවාගෙන මේ විවිධාකාර ධ්‍යාන මට්ටම් වලට සිතපත් කර ගන්නට නම් මේක පාදක කරගත යුත්තේ ඡන්දේ, මේ පාදක කරගත්තේ දිව්‍ය, මේ ආදාදක කරගත්තේ විමර්ශාව, මේ පාදක කරගත්තේ චිත්තේ කියලා ඒ ඉද්ධිපත් ධර්ම මූලික කරගෙන ඒ ධ්‍යාන උපදවා ගත යුතු ආකාරය සහ උපදවා ගන්න ආකාරය දකින්නට පුළුවන්. ඒ විදිහට බලනකොට ඒක ධ්‍යාන විශ්ය අචින්ත්‍ය ධර්මයක් කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන මේක අචින්ත්‍ය වශයෙන්ම තමාගේ ප්‍රඥාවට අනුව දකින්නට පුළුවන්. බුදුහාමුදුරුවෝ බුදුජානන් වහන්සේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ සත්‍යයේ කොයිතරම් පළල් ආකාරයෙන්, ගම්භීර ආකාරයෙන්, ඒ වගේම 100%ක්ම නිවැරදිම ආකාරයෙන් දැක්කේ කෙසේද කියන කාරණාව. උන්වහන්සේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ සත්‍ය දැකලා යම් කිසි කෙනෙකුගේ සිත තුළ පවර්ණා වූ ආශ්‍රයන්සේ ඥාන, ඉන්ද්‍රිය පරෝපගත ඥාන ආදී ඥානයන්ගේ ඒකත්යන් හරියට දැකලා යම් කිසි මාර්ගයක් ප්‍රකාශ කරන ඒ මාර්ගයෙන් නියත වශයෙන්ම නිවන් ලබා දෙනවා. වැරදීන්නේ නැහැ ඒ මාර්ගයේ ගමන් කිරීමෙන් නිවන් ලැබෙන එක. ඊට අමතරව සමහර අය විදර්ශනා භාවනා පමණක් කරලා නිවන් ලබන අය සිතා විදර්ශනා කරන විට සමාධි පංචස්කන්ධ ධර්මයන් අරගෙන භාවනා කරලා අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් සම්මස්තණය කරලා නිවන් ලබන්නේ. මේ විදිහට බලනකොට මේ පංචස්කන්ධ ධර්මයන්ගේ රූපස්කන්ධය අරගෙන සමහරව භාවනා කරලා නිවන් යනවා. රූපස්කන්ධය බැලුවත් සමහර අය ධාතු වශයෙන් පමණක් දැකලා පුළුවන් නිවන් යන්න. සමහරුන්ට පිළිකුල් භාවනාව වලට පුළුවන් නිවන් ලබන්න. සමහර අයට අර විවිධ පැතිකඩ වින්නාසයට දකින්නට පුළුවන් පංචස්කන්ධ ධර්මයන්ගේ රූපස්කන්ධය පාදක කරගෙන නැත්නම් වේදනාස්කන්ධය පාදක කරගෙන සමහර අය නිවන් ලබනවා. සමහර සංඥාස්කන්ධය, සමහර අය සංස්කාරස්කන්ධය, සමහර අය විඥානස්කන්ධය. මේ ස්කන්ධයන් පාදක කරගෙන ලබන නිවන ලබන විට මේ ඇයට ගෝචරවන්නේ අනිත්‍යානුපස්සනාව, මේ ඇයට දුක්ඛානුපස්සනාව, මේ ඇයට අනාත්මානුපස්සනාව, මේ ඇයට විරාගානුපස්සනාව, මේ ඇයට නිරෝධානුපස්සනාව, මේ ඇයට පටිනිස්සග්ගානුපස්සනාව, නැත්නම් මේ ඇයට අනිමිත්තානුපස්සනාව, මේ ඇයට අපනිත්‍යවානුපස්සනාව, මේ ඇයට ශුන්‍යතානුපස්සනාව ආදී විවිධ කරුණු දකින්නට පුළුවන්. අපි මේ හදවතින් කතා කරන්නේ මේ හිතන හැටි මේ වචන මාත්‍ර කියලා. මේ සෑම ආකාරයකින් දකින්නට පුළුවන්. එතකොට ඒ බුදුරජාණන් වහන්සේට දකින්නට පුළුවන් සමහරු ස්කන්ධ දෙවි, සමහරු ධාතු හයක් පාදක කරනවා, සමහරු අය ආයතන පාදක කරගෙන නිවන් ලබනවා, සමහරු අය නාම රූප දැකලා නිවන් ලබනවා, සමහර අය පටිච්චසමුප්පාද ධර්මයන්ගේ ක්‍රියාදාමය දැකලා නිවන් ලබනවා, සමහර අය දුක්ඛ සත්‍යය පිළිසිඳ දැකලා නිවන් ලබනවා. දුක්ඛ සත්‍ය පිළිසිඳකම් පිළිස්පසුව කලකිරීම ඇති කර විරාගය ඇති කර නිවන් ලබනවා. සමහර අය සමුදය සත්‍ය දැකලා ප්‍රහාණය කර නිවන් ලබනවා. සමහර අය මාර්ග සත්‍ය වඩන විට, සමහර අය වඩන්නේ සතර සතිපට්ඨාන ධර්මයන්ගේ කායानुපස්සනා භාවනා නමින් මේ භාවනා ක්‍රම මේකට අදාළයි. මේ තුලින් නිවන් ලැබෙනවා. වේදනානුපස්සනාවේ මේ විදිහට මේ අය නිවන් ලබන්නේ. ඒ වගේම චිත්තානුපස්සනාවේ මේ විදිහට නිවන් ලබන්න පුළුවන්. මේ ඇයට ඒ වගේම ධම්මානුපස්සනාවේ මේ ඇයට මේ නිවන් ලබන්න මේ ආකාරයෙන් මේ මාර්ගඵල ලබන්නත් පුළුවන්. මේ ඇය මේව කටයුතු කිරීමේ සෝවාන් විතරයි වෙන්න පුළුවන්. සකදාගාමී වෙන්න බෑ. මේ ඇයට අනාගාමී වෙන්න පුළුවන්. රහතන් ආදී ඒ ප්‍රභේද තුන්වහන්සේට දකින්නට පුළුවන්. එහෙම දකින්න විට උන්වහන්සේ
උන්වහන්සේට පැහැදිලිව පේනවා මේ විදර්ශනා පැත්තෙන් කතා කරනවා නම් කෙලවරක් සීමාවක් නැතුව කතා කරන්න තිබෙන කරුණු තිබෙනවා. මේ විදිහට විවිධ දෘෂ්ටි කෝණ වලින් උන්වහන්සේට දකින්නට පුළුවන්. මේ ඇයට නිවන් යන්නට නම් අනිවාර්යයෙන්ම අනිමිත්ත විමුක්තිය පාදක කරගෙන ඒකයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ සත්‍යයේ මේ ඇයට අපරිත විමුක්තිය වියතේ මේ ඇයට ශුන්‍යත විමුක්තිය වියතේ මේ ආදී විවිධ ආකාර වලින් උන්වහන්සේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ සත්‍ය දකිනවා. මට ඉතාමත් හිතට අල්ලපු හිතට අතිශයින් ප්‍රබල පැහැදීමක් ශ්‍රද්ධාව ජනනය කරන කතාව මේක කරමින් මේකදී ප්‍රකාශ කළා. ඉතා කෙටියෙන් අප්‍රකාශ කරන්න පායි පාට කිසිවක් නොකිය මොකද කාලයක්ම ගිය නිසා. එතකොට උන්වහන්සේ මහා සමය සූත්‍රයේ දේශනා කරන විට දසදහසක් සක්වලින් ये गुह्येन बिक्रे दसस लोक धातु देवता सन्निपत्तांते भगवंतन दर्शनाय बिक्ක සංගංජ කියලා බුද්ධ මුඛයෙන්ම ප්‍රකාශ කළ පාඩයක්. ඒක දැක්වෙන දසදහසක් ලෝක ධාතුන්ෙන් දිව්‍ය බ්‍රහ්ම ඇවිල්ලා අහස සිදුරක් ගහන්නට නැති තරමට බුළු අහස පුරා විහිදී හිටියා. උන්වහන්සේ මේ අසංඛ්‍ය ගණන් දිව්‍යරුන්ගේ සිට එක මොහොතකදී දක්වා සංඛ්‍ය වාරක් ධන සත්‍යංගේ සිටේ දින සත්‍තාව වීර්ය ප්‍රඥාව සතිය සමාධි ආදී ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වરૂපේ ආශය අනුශේ ධර්මයන්ගේ ස්වરૂපය ආදී සියල්ලම දැකලා මේ සත්ත්ව කොටසයන් විවිධ වලට බෙදුවා. අසංඛ්‍ය ගණන් විවිධ තැන්වල ඉන්න අය එකම අවස්ථාවේදී එක මොහොතකදී මේ අය සද්ධාවෙන් අධිපතිය මේ අය ප්‍රඥාවෙන් අධිපතිය මේ අය වීර්යයෙන් අධිපතිය මේ අය සතිය මේ අය සමාධි මේ ආදී විවිධ දෘෂ්ටි කෝණ වලින් උන්වහන්සේ අසංඛ්‍ය ගණන් දිව්‍යවරු දැකලා බුදුවරු මැව්වා සිටින් මාවලා ඒ පුද්ගලයාට සුදුසුන ආකාරයෙන් අහනවා ප්‍රශ්න නියම බුදුරජාණන් වහන්සේ නිර්මිත බුදුරජාණන් වහන්සේකට පිළිතුරු දෙනවා. සමහර නිර්මිත බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා. අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න වලට පිළිතුරු දෙනවා. කෙනෙක්ට දකින්නට බෑ මේ නිර්මිත බුදුහාමුදුරනේ මේ ඇත්ත බුදුරජාණන් වහන්සේ කියලා. ඒ විදිහට අසංඛ්‍ය ගණන් සත්‍යංගේ සිටේ කර දැකීමෙන් අසංඛ්‍ය ගණන් සත්‍ය විවිධ කොටස් ඒ පුද්ගලයාගේ චරිතාපදානයන් අනුව චරිත ලක්ෂණ අනුව ඉන්ද්‍රිය ධර්මයන් අනුව වෙන් කරමින් ඒ පුද්ගලයාට සුදුසු වන ආකාරයෙන් නිවනට යොමු ආකාරයෙන් ඒ ප්‍රශ්න විසඳමින් ඒවට පිළිතුරු දෙමින් අසංඛ්‍ය ගණනක් එදා මේ මාර්ග ඵල ලබා දීලා නිවනට පත් කළ සම්මා සම්බුද්ධ රත්නය. මේක කාටනම් කරන්නට පුළුවන් වැඩක්ද වෙනස් සම්මා සම්බුදු කෙනෙක් හැර මේ ලෝකේ මොන ශාස්ත්‍රවරයෙක්ද මේ විදිහට ඒ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව සත්‍ය තමම හරියට අවබෝධ කරගෙන ලෝකයට සත්‍ය වශයෙන්ම දුක්ඛ නිරෝධේ පාත් පෙන්වා දීපු ශාස්ත්‍රවරයෙක් ලෝකේ ඉන්නේ පහළවන්නේ සම්මා සම්බුදු කෙනෙක් හැර වෙන කවුද? මේ විදිහට දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව සත්‍ය ගැන උන්වහන්සේ පැහැදිලි අවබෝධයක් ඇති කරගත්තා. ඒක කෙටියෙන් අපි මේ ප්‍රකාශ කරන්නේ. ඊළඟට දුක්ඛ නිරෝධ සත්‍ය සාක්ෂාත් කළ නිසාදෙන් උන්වහන්සේ සම්මා සම්බුද්ධයි. ඒ දුක්ඛ නිරෝධ සත්‍ය කියනකොට හිතන්නේ මේ අය නිවනේ විතරයි කියලා. Taman සෝවාන් ඵලයට මාර්ගයකට පත්වලා තියෙනවා නම් සෝවාන් ඵල සිත අත්දකිනවා නම් මේක තමයි නිවනේ කියලා. උන්වහන්සේට එහෙම නෙවෙයි මේ නිවනේ කියන විවිධ ප්‍රභේද දකිනවා. සෝවාන් වූ පුද්ගලයන්ගේ ප්‍රභේද දකිනවා. අනාගාමී පුද්ගලයන්ගේ ප්‍රභේද දකිනවා. රහත් වූ පුද්ගලයන්ගේ ප්‍රභේද දකිනවා. සෝවාන් වූ පුද්ගලයෙක් ගත්තොත් ඒක දීජී කෝලං කෝල සත්තක්වත පරමාදී වශයෙන් තියෙන විවිධ ප්‍රභේද දකිනවා. දකින විට ඊයේ ප්‍රඥාව මට්ටමට අනුව මේ වූ ඥාණයෙන් දක්නා නිවන මේ විදිහට අත්දැක්කයි. නැත්නම් සෝවාන් මාර්ගයෙන් ලැබෙන නිවන මේ විදිහට අත්දැක්කයි. පජසෝවාන් ඵලයෙන් ලැබෙන නිවන මේ විදිහට අත්දැක්කයි. ප්‍රතිවිස්ස ඥාන තුළින් ලැබෙන ඵලය මේ විදිහට අත්දැක්කයි. නිවන මේ විදිහට අත්දැක්කයි. සකදාගාමී වෙනකොට ඔය ආකාරයෙන් අනාගාමී වෙනකොට ඔය ආකාරයෙන් අරහත් වෙනකොට මේ ආකාරයෙන් මේ විවිධ දෘෂ්ටි කෝණ වලින් ඒ නිවන අත්දැක්කයි කියලා දකින්නට පුළුවන් උන්වහන්සේට ශක්තිය ලැබෙනවා. ඒ නිවනට පත්වන විට ඒ අයගේ සිතේ තියෙන ගුණාත්මක පහයන් විවිධ ආකාරයෙන් දකින්නට පුළුවන්. මේ අය පඤ්ඤා විමුක්තද මේ අය බුතෝ භාව විමුක්තද ආදී වශයෙන් විවිධ කරුණු දකින්නට උන්වහන්සේට පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒ වගේම උන්වහන්සේට සෝපාදිශේෂ නිර්වාණ ධාතුවයි මේකයි අනුපාදිශේෂ නිර්වාණ ධාතුවයි කියලා දකින්නට පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ ආකාරයෙන් දකින නිවනේ තියෙන ප්‍රභේද සහ නිවනේ තියෙන ශාන්ත සීතල ස්වરૂපේ සහ අනුපාදිශේෂ නිර්වාණය මේ සියල්ලම නිවනේ ආකාරයේ කරුණු කොහොම සෑම ආකාරයකින්ම දකින්නට පුළුවන්. ඒකයි උන්වහන්සේ වදාළේ ඊට ගැන උන්වහන්සේ ප්‍රදාන කරන අවසානයේ කියන්නේ ඒකට මේ ඇයිද පහසෙන් තේරුම් ගන්නට පුළුවන්. සංකෝපණය දුක්ඛ නිරෝධං අරිය සත්‍ය සත්‍ය කතන්ති මේ වික්‍රේ පුබ්බේයන්සදේ ධම්මේසෝ චක්කුමද පාදී ආදී පාඨය මේක තමයි දුක්ඛ නිරෝධ සත්‍ය කියලා මම සාක්ෂාත් කළා.
අද වශයෙන් සෝවාන් වත්ලා නිවන් ඵල සම්වදින්න පුළුවන් කෙනෙක් සිටිනවා නම් Tamanට දකින්න පුළුවන් මේවා ඕනෑම ශරණයකදී මේ විදිහටයි මගේ සිත සෝවාන් තත්ත්වයටපත් උනේ කියලා. ඥාතං උපදපාදී ඒ සෝවාන් පරිසිතේ තියෙන ශාන්ත භාවයේ සුභාවයේ නිවනේ තියෙන රසය අදත් අත්දකින්නට පුළුවන්. මතුවටත් අත්දකින්නට පුළුවන්. පැහැදිලිව පේනවා මේක තමයි මේ නිර්වාණ ධාතුවේ තියෙන ශාන්ත සීතල මේ සුඛය කියලා. එතකොට ඒක ඥාතං උපදපාදී පඤ්ඤා උපදපාදී විද්‍යා උපදපාදී විවිධ විවිධ ආකාරයෙන් සහ ඒක අතුපතර බෙදී යන ආකාරයෙන් දැකීම සහ ඒ චේතනාත්මක සත්‍ය ධර්මයන් අවබෝධ කළා. ඊටාම කෙටියෙන් අපි මේ වචන දෙක තුනක් ප්‍රකාශ කරේ. විස්තර කතා කරන්නට ගියා නෙවෙයි එහෙම හිතන්න දෙපා මේ ඇයට පුළුවන් තරම් දුරට දුක්ඛ නිරෝධ සත්‍ය මේ ඇයට දකින්නට බැරුවා වෙන්නට පුළුවන්. අවනන මේ නිරෝධ සත්‍යයේ තියෙන ප්‍රභේද කියේ මෙහෙමයි කියේ. නමුත් Taman අත්දකලා කියනවා වගේ නෙවෙයි ඒවේ තියෙන වෙනස්කම් මොනවද කියලා මං කිව්වේ නෑ. ඒ වෙනස්කම් කියපනේ සිතා කවුරු හරි ඇවිත් වෙනස්කම් මොකද්ද මේකේ තියෙන කියලා උත්තර දෙන්නට බැරුව නිරුත්තර වන්නට සිදුවේ ඇයට. ඒක නිසා Taman අත්දකින්නට ඕන. මේ අතුරින් දුක්ඛ සත්‍ය හරියට අවබෝධ කරගන්න අඩුම වශයෙන් ටිකක් හරි ප්‍රඥාව තියෙන කෙනෙකු විසින් ඒ වගේම දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මකුනේ කොහොමද කියලා අවබෝධ කරගන්න ඒ අවබෝධ කරගෙන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර සත්‍ය වඩන්න නැවත ප්‍රගුණ කිරීම තුළින් පුහුණු කිරීම තුළින් කවදා හෝ දවසකදී නිරෝධ සත්‍ය සාක්ෂාත් කර නිවන අත්දකින්නට පුළුවන්. ඒක තමයි බුදුරජාණන් වහන්සේට කරන්න පුළුවන් ඉහළම පූජාව වන්නේ. එතකොට මේ විදිහට කටයුතු කිරීම තුළින් මේ ඇයටත් නිවසද්ද කියන වාසනාව ශක්තිය උදා වේවා කියලා ශික්ෂණය කරමින් මේ දේශනාව අපි ඉදිරිපත් කරන දේශනාව විලාසයෙන් නම් ඉතා ඉක්මන් විදිහට කතා කළා. ඒ කීිත කරුණා තියෙන සම්පන්නනේ කරලා කතා කරන්නට අවශ්‍යකම් තිබෙන නිසා එතකොට ඒ උනත් මේ දෙක තේරුම් ගන්නට පුළුවන් ශක්තිය ඇති කියලා අප කල්පනා කළා. මොකද ගම්බීර කරුණු ඉදිරිපත් කරන නිසා ඒ අනුව පිළිපැදීමෙන් මේකට නිවන්ස ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. මේ දක්වා කරන ලද සීලම කුසල දිව්‍යයන් අනුමෝදන් කරන ඒ සඳහා සෑම දිනම ආකාශත්හදී කියන පාඨය කියන්නේ ආකාශත්හදී බුම්මත්තා දේවා නාගමයිද්దికා පුඤ්ඤන්තං නමෝදිතා චිරන් රක්ඛන්තු ශාසනං ආකාශත්හදී බුම්මත්තා දේවා නාගමයිද්దికා පුඤ්ඤන්තං නමෝදිතා චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්හදී බුම්මත්තා දේවා නාගමයිද්దికා පුඤ්ඤන්තං නමෝදිතා චිරන් රක්ඛන්තු සදා සීතාත්නේ කරන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ය ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වන්නෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. මේ කෘපස සත්‍ය මේට නිවන සංසේමට වාසනාව ශක්තිය උදා වේවා. අභිවාදන සීලස් නිච්ඡං වද්ධාපචාය නෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පatti මේවිත අතෝ නිබ්බාන සම්පත්තේ මිනාති සමිජ්ජතු සම්දනාත්ම නිවන් සුවපත් වේවා. නිවන් සුවපත් වේවා. නිවන් සුවපත් වේවා.